සුබ දැසනක් දරුවනේ. දැන් ඕගොල්ලෝ ගන්න ප්‍රශ්න පොත පළවෙනි වාරේ ප්‍රශ්න පොත අරගෙන ඒකේ දෙවනි පාඩමේ ලියන ගැටලු අපි ගිය සතියේ දෙවනි පාඩමේ ඉතුරු වෙලා තිබුණු ඉරි ගහන ප්‍රශ්න. ඒ කියන්නේ MCQ නැත්තම් බහුවර්ණ ප්‍රශ්න කියලාත් අපි කියන්නේ. ඒ ටික ඉවර කරා ගිය සතියේ. දැන් අද බලාපොරොත්තු වෙනවා අපි ඒකේ රචනා ගැටලු ටිකට උත්තර ලියන්න. හරි. එතකොට ඔයගොල්ලෝ පෙරලා ගන්න ප්‍රශ්න පොත 1 ප්‍රශ්න පොත කියලා ඔයගලන්ට පළවෙනි වාරේදී දුන්නු ප්‍රශ්න පොත තියෙන පිටු 104ක ප්‍රශ්න පොත. අන්න ඒකේ 22 වෙනි පිටුවට පෙරලා ගන්න. සෝරි 21 වෙනි පිටුවට පෙරලා ගන්න. 21. මෙන්න මේ ප්‍රශ්නේ. ට පෙරලා ගන්න. මේක 21 වෙනි පිටුවේ තියෙන. ටක් ගාලා පෙරලා ගන්න. තාම ළමයි සම්බන්ධ වෙමින් ඉන්න නිසා මම පොඩ්ඩක් බලනවා. තව විනාඩියක් දෙකකින් පටන් ගන්නවා. ඔහොම ටක් ගාලා පෙරලා ගන්න. හොඳයි. අපි එහෙනම් පටන් ගමු. මෙන්න මෙතන ඉඳලා. හරි. දැන් අපි මේ ප්‍රශ්න පොත් ටිකත් ඉවර කරගෙන යන්න එපා. හරි. ඉතින් මම අද දවසේ බලනවා මේ ප්‍රශ්න පොත් ටික අවසන් කරන්න. පොතේ පුළුවන් ප්‍රමාණය මේ පැය දෙක කාලය තුල සාකච්ඡාව කරගෙන යන්න. ඒ වගේම අද පන්තියේ අපි කොහොමත් පාඩමත් අවසන් කළ යුතුයි. හරි. පාඩමත් අද දවසේ අපි ඉවර කරනවා. හවසත් පන්තියේ තියෙනවානේ. හවස පන්තියේ පැය දෙකමාරක් නෑ, අද පැය දෙකයි තියෙන්නේ ඈ. 7-9 වෙනදට අපි 9:00 විතරනකම් කරනවානේ. අද උදේ පන්තියකුත් තියෙන නිසා හරි. අපි පාඩම යන්නේ රාත්‍රී පන්තියේ තියෙන්නේ 7 ඉඳලා 9 වෙනකම්. අපි වෙනදට අමතර පැය භාගයක් කරනවානේ ප්‍රශ්න පත්‍රනේ. දැන් අද ඕනේ නැහැ, උදේවරු අපි ප්‍රශ්න පත්‍ර ටිකක් කරමු. රයිට් ගම්. අපේ පරිසරයේ විවිධ සතුන් ජීවත් වේ. පොදු ගති ලක්ෂණ අනුව ඔවුන් කාණ්ඩ කර ඇත. එමෙන්ම දැන් ඔබ දන්නවා සත්තු වර්ග කරනවානේ. ශීරපායින් කියලා කට්ටියක් ඉන්නවා. උරගීන් කියලා කට්ටියක් ඉන්නවා. පක්ෂි අපි වර්ග කරලා තියෙන්නේ මේගොල්ලෝ පක්ෂීන්.
මේගොල්ලෝ මත්ස්‍යයන් මෙහෙම වර්ග කළා තියෙනවා. පොදු ලක්ෂණ සලකලා දැන් මත්ස්‍ය වර්ග කරන්නේ උන් කොහොමද? ගොඩක් ලක්ෂණ තියෙනවා. එකක් වරල් තියෙනවා. වරල් තියෙනවා. අපි වරල් තියෙන නිසා අපි ඒගොල්ලෝ මත්ස්‍ය ගාණයට දානවා. තව යාගේ ලක්ෂණ ගොඩක් තියෙනවා. හෘදේ කුටීර දෙකයි තියෙන්නේ. ඔය වගේ අභ්‍යන්තර ලක්ෂණක් තියෙනවා. හරිද? අපේ හෘදේ කුටීර හතරක් තියෙනවානේ මත්ස්‍යයන්ට තියෙන්නේ දෙකයි. ඒ වගේ. එමෙන්ම සතුන් විවිධ නිර්ණායක ඔස්සේද කාණ්ඩ කළ හැක. එලෙස සතුන් කාණ්ඩ කිරීමෙන් අධ්‍යයනය පහසු වේ. ඔන්න ඔක තව උත්තරයක් විභාගෙදී අහනවා සතුන් කාණ්ඩ කිරීමේ ඇති වාසිය මොකක්ද කියලා. මේකේ එහෙම ප්‍රශ්නයක් මෙතන අහලා නැහැ. මෙතන දීලා තියෙනවා සතුන් කාණ්ඩ කරාම ඉගෙන ගන්න ලේසියි. පක්ෂීන් ගැන වෙනම ඉගෙන ගන්න. උරගීන් ගැන වෙනම ඉගෙන ගන්න. කැස්බෑවා නයා මීයා ගිරවා. හංගොල්ලා ලොඩියා පත්තෑ පණුවා මඩුවා කැහිබෙල්ලා. පොදු ගති ලක්ෂණ අනුව සතුන් කාණ්ඩ කිරීම කුමන නමකින් හඳුන්වයිද? ළමයි පොදු ගති ලක්ෂණ අනුව දැන් ඔයගොල්ලන්ට මේකට උත්තර ලියන්න වෙනම ඉඩ තියලා හරි. මම මේ ප්‍රශ්න යටින් ලිව්වට ඔයාට ලියන්න වෙනම රූල් ටිකක් තියලා තියෙනවා. එතන ඔයා ප්‍රශ්න අංකය දාලා ලියන්න. හරි? කොහොම ප්‍රශ්න අංකය දාන්නේ? 1 රෝමිලකාංක රෝමිලකන්න නෙවෙයි 1 නිකම්ම 1. ඔහොමනේ තියෙන්නේ. එතකොට මොකක්ද උත්තරේ? වර්ගීකරණය. වර්ගීකරණය. මේ සත්තු කාණ්ඩ කිරීමට අපි කියනවා වර්ගීකරණය. ක්ලැසිෆිකේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා සතුන් වර්ගීකරණය. ලියා ගන්න. ලියපු නැති අය. ප්‍රශ්නවල උත්තර වැරදි තියෙන අය ඒවා හදා ගන්න ඕනේ. හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. වර්ගීකරණය. ඊළඟට අංක 2 දෙවෙනි ප්‍රශ්නේ අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. ඔව් පුතා. ඔව්. මේ අර පළවෙනි ප්‍රශ්නේ තියෙනවනේ. ඔව්. ඒකට සත්ත්ව වර්ගීකරණය කියලා අපිට ලියන්න පුළුවන්ද? පුළුවන්. සත්ත්ව වර්ගීකරණය කියලා කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. මේ එතකොට වර්ගීකරණය. ඊළඟට අංක අපි දෙවෙනි ප්‍රශ්නෙට 2. කොඳු ඇට පෙලක් ඇති සතුන් හා කොඳු ඇට පෙලක් නැති සතුන් ලෙස කාණ්ඩ දෙකකි. ඔවුන් හඳුන්වන තවත් නමක් තනි වචනයෙන් ලියන්න. දැන් අපි දන්නවා කොඳු ඇට පෙලක් ඇති සත්තුන්ට කියන්නේ පෘෂ්ඨ වංශීන් කියලා. එතකොට අපි පෙන්වන්න ඕනේ මෙහෙම ලියලා. කොඳු ඇට පෙලක් ඇති. කොඳු ඇට පෙලක් තියෙන අයට මොකක්ද අපි කියන්නේ? පෘෂ්ඨ වංශීන්. vertebrate කියලා ඉංග්‍රීසියෙන් කියනවා. පෘෂ්ඨ වංශීන්. ඊළඟට කොඳු ඇට පෙලක් නොමැති අයට කොඳු ඇට පෙලක් දැන් මම උත්තර ලියන්න වෙනම වෙලාවක් දෙන්නේ නැහැ. ඔයා ලියලා නැත්තම් මාත් එක්කම උත්තර ලියන්න. දැන් ආයි ලියන්න කාලයක් නැහැ. ඇයි? තව මාස කිහිපයයි තියෙන්නේ. තව ඕනනම් මාස දැන් සැප්තැම්බර් ඉවරයිනේ මේ සතිය. හරි? ඊට පස්සේ ඔක්තෝබර් නොවැම්බර් මාස ඉවර වෙනකොට දැන් තව සති 8යි තියෙන්නේ. 8ක් හෝ 9ක්. හරි? ඉතින් අපි වැඩිපුර ඕගලන්ට කරන මේ වගේ අමතර පන්ති දාගෙන එතකොට දවස් 8ක් 9ක් වගේ තිබුණාට දවස් 16ක් විතර වැටෙනවා අමතර පන්තිත් දැම්මම. හරි? එතකොට අමතර පන්ති වලින් අපි මේ වගේ ඒවා සාකච්ඡා කරලා කවර් කරගන්නවා. එහෙමයි යන්නේ. මොකද පාසලුත් පටන් ගනින් ඉස්සරහට ළඟදිම නේද? ඉතින් එතකොට අමතර පන්ති දාන්න බෑනේ. ඒක නිසා තමයි දැන් අපි පටන් ගත්තේ අමතර පන්ති හැම සඳුදාවකම උදේ 10 ඉඳලා 12 දක්වා හැමදාම හැම සඳුදාම තියෙනවා. නැති වුණොත් මම පණිවිඩයක් දෙනවා. සමහරලාට මට විශේෂ වැඩ කටයුතු වැටෙන උදේ වරුවේ. එතකොට සමහර දවස් වලට මට පන්තිය කරන්න බැරි වෙනවා. එතකොට මම කලින් ඔයගලන්ට දැනුම් දෙනවා නැත්තම්. පන්තිය නැත්තම් දැනුම් දෙනවා. හරි? ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න හැම සඳුදාම උදේ 10 ඉඳන් 12 වෙනකම් පන්තිය මේ පන්තිය යනවා හැමදාම හැම සඳුදාම ඉස්කෝලේ පටන් ගන්න තුරු. හරි? ආයි අලුතෙන් මම කියන්න ඕනේ නැහැ. මම ලින්ක් එක දානවා ඔයගලන්ට හැම සඳුදාම. ඊළඟට මේ හදිස්සියවත් මට කරන්න බැරි වුණොත් විතරක් මම ඔයගලන්ට පණිවිඩයක් දෙනවා මේ දවස්වල මේ සඳුදා කරන්න විදියක් නැහැ කියලා. හරි? මොකද සමහර දවස් වලට විවිධ දැන් සමහර දවස් වලට ඉස්කෝලේට යන්න වෙනවා. ඉස්කෝලේ ඔය මේ විවිධ වැඩ කටයුතු සඳහා පාසලට යන්න වෙනවා. ඉස්කෝලේ ගන්නන්න නැති වුණාට ගුරුවරු මේ විදුහල්පතිවරු එනවනේ වැඩ කරන්න සමහර වැඩ වලට නේද? ඒ වගේ දේවල් වලට සමහරට යන්න සිද්ධ වෙනවා. එතකොට මට කරගන්න බැරි වෙනවා. ඒ හැර හැම සඳුදාම අපි
මේක කරගෙන යනවා. එතකොට පහසුවෙන් අපිට නොවැම්බර් වෙනකොට මං හිතනවා නොවැම්බර් අග වෙනකොට මේක අවසන් කරගන්න පුළුවන් වෙයි. හරි. දෙසැම්බර් මාසෙත් අපිට තියෙනවා ඉතින්. මොකද දෙසැම්බර් වලත් නිවාඩුවක් හම්බෙන්නේ නැහැ. ඉස්කෝලේ පවත්වනවානේ. මොකද ඉස්කෝලේ සිලබස් එක තාම ඉවර නැහැනේ. හරිද? ඒක නිසා අපිට බය වෙන දෙයක් නෑ. අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. අපිට පුළුවන් මේක කරගෙන යන්න. අපිට පුළුවන් මේක කරගෙන යන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට ඒක බලාපොරොත්තුවක් විතරයි ඈ. ඒක මේ අපි ප්ලෑන් කරගෙන යනවා තාම. ඕගොල්ලන්ට විභාගයක් ප්‍රශ්න පත්‍රයක් ගෙදරට තැපෑලෙන් එවන්න. තැපෑලෙන් ඔයගොල්ලෝ ඇඩ්‍රස් ටික මට දුන්නාම මම ඒ ඇඩ්‍රස් වලට ප්‍රශ්න පත්‍රේ තැපෑලෙන් එවනවා. හරි මොකද මෙච්චර කල් ඔයගොල්ලෝ එහෙම ප්‍රශ්න පත්‍ර වලට ලිව්වේ නෑනේ නිකම්ම අර ෆෝම් එකක් එකකින් කරේ. ඉතින් දැන් තැපෑලෙන් ප්‍රශ්න පත්‍රේ එව්වම ඔයගොල්ලෝ ඒක කරලා අදාළ වෙලාවෙදි කරලා මට WhatsApp කරන්න ඕන. උත්තර පත්‍ර ටික ෆොටෝ ගහලා මට එවන්න ඕන. එතන මම ඒ ටික බලනවා. ඒක අවසාන වාර විභාගයේ මේ විදිහට පවත්වන්න තමයි මම හිතාගෙන ඉන්නේ. හරි ඒ කියන්නේ සාමාන්‍ය විදිහටම කරනවා. ඔයගොල්ලෝ කොපි කරන්නේ නැතුව අවංකව කරන්න ඕන. කරලා උත්තර ටික පටස් ගාලා මට එවන්න ඕන. WhatsApp කරලා එවන්න ඕන. එහෙම තමයි දැන් හිතාගෙන ඉන්නේ මේ පාර තර්ඩ් ටර්ම් එක කරන්න. ඒකට ලොකු මුදලක් මට වැය වෙනවා. මොකද එක ළමයෙකුට මම හිතන්නේ රුපියල් 20ක් විතරයි ඔක එවන්න. ඉතින් ළමයි කිය රුපියල් 20 මොකද සර් කියලා. නමුත් ළමයි එක්කෙනෙක් නෙවෙයි මගේ පන්ති වල ඔක්කොම ළමයි 1000කට කිට්ටුවෙන් ඉන්නවා. එතකොට ඔබ හිතන්නකෝ 1000 20න් වැඩි කළා කොහොමද කියලා. හරි. ඉතින් ඒක තමයි වැඩේ. කොහොම හරි අපි කරමු. මම හිතනවා ඒක කොහොම හරි කරන්න ඕනේ කියලා. හරි. රයිට්. අපි යමු කොඳු වැඩ පෙලක් ඇතිනේ. කොඳු වැඩ පෙලක් නැති කවුද? කොඳු වැඩ පෙලක් නැති කෙනා තමයි අපෘෂ්ඨ වංශිය. මෙයා ඉස්සරහට අයන්නත් දාන්න තියෙන්නේ. අපෘෂ්ඨ මාප්‍රාණට අපෘෂ්ඨ වංශී. හරි. අපෘෂ්ඨ වංශී. ටග්ගල් ලියාගන්න පොඩි වෙලාවක් දෙන්න. ලියපු නැති අය ඇති අනිවාර්යයෙන්ම. මොකද මේ දැන් අද උදේත් ළමෙක් අලුතෙන් අරන් ගියා ටියුට්. දැන් අර O level ප්‍රතිඵල නිකුත් වීමත් සමග O level ප්‍රතිඵල නිකුත් වීමත් සමග අලුතෙන් ළමයි මම හිතන්නේ 15ක් 20ක් විතර අලුතෙන් සම්බන්ධ වුණා. ඇයි ප්‍රතිඵල හොඳයිනේ. ඉතින් දෙමව්පියෝ කියනවා සර් ගාවට යන්න කියලා. හරි. ඉතින් ඒ වගේ අලුතෙන් ළමයි මම හිතන්නේ 15ත් 20ත් අතර ප්‍රමාණයක් මේ ප්‍රතිඵල ආපු කාලය තුල සම්බන්ධ වෙලා තියෙනවා එක එක පන්ති වලට 8 වසරට විවිධ පන්ති වලට. හරි. ඉතින් මම ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිඵල තමයි. හරි. හොඳට පාඩම් කරලා කොහොම හරි ඕගොල්ලෝ මේක ගොඩ දා ගන්න ඕන. කොහොම හරි මේ විභාගයේ O level විභාගයටනේ මේ සූදානම් වෙන්නේ විද්‍යාව දැනුම ලබාගෙන. ඉතින් ඒකට හොඳට සූදානම් වෙලා දැම්මින් ධම්ම සූදානම් වෙන්න ඕන. විද්‍යාව හොඳට ඉගෙනගෙන ගියොත් අනාගතයේ හොඳ රස්සාවකට යන්න පුළුවන්. ඔයාට හොඳට ජීවත් වෙන්න පුළුවන් මුදලක් ලැබෙන සමාජයේ තැනක් ලැබෙන තත්වයක් තියෙන රස්සාවකට යන්න පුළුවන්. හොඳයි. ඊළඟට යන් ඊට සඳහන් සතුන් එම කාණ්ඩ දෙක යටතේ වර්ග කර වගුවකට සටහන් කරන්න. දැන් මේගොල්ලෝ වගුවක් ඇඳලා සටහන් කරන්නට ඕනේ. ඉතින් අපි මේ වගේ මේක කොටස් දෙකකට බෙදුවොත් ගොඩාක් බෙදන්නත් එපා ඈ. හරි. අපිට උතන ඉඳ ඇති වෙයිද දන්නේ නැහැ එහෙම වුණොත්. ප්‍රශ්න 4යි තියෙන්නේ හැබැයි නේ. හරි. දැන් මේක කාණ්ඩ දෙකකට බෙදන්නලු. වගුවක සටහන් කරනවා. එතකොට අපි පොඩි වගුවක් ගහ ගන්නවා මෙහෙම. එක පැත්තක දා ගන්නවා මොකද්ද? පෘෂ්ඨ වංශීන් කියලා. අනිත් පැත්තේ දානවා අපෘෂ්ඨ වංශීන් කියලා. දැන් මාත් එක්කම කරන්න ඕන. මේක පොඩ්ඩක් බලාගෙන ඉන්නකො ඉස්සෙල්ලා. අපි දාමු කැස්බෑවා. කැස්බෑවා කියන්නේ පුතේ උරගේ. කැස්බෑවා කියන්නේ උරගේ. එහෙනම් උරගයා කියන්නේ පෘෂ්ඨ වංශිකේ. එහෙනම් මෙතනට අපි දානවා කැස්බෑවා. දෙන්න ලියමු නැත්තම් ඉඩමදි වේ කැස්බෑවා. තව නයා කියන්නේ තුරගෙක්. සියලුම උරගයින් පෘෂ්ඨ වංශීන්. ඕනම උරගේකට කොඳු වැට පෙලක් තියෙනවා. නයා නැත්නම් ඉඩමදි වෙන සමම් මේ මෙහෙම කරන්නේ නයා. ඊළඟ මීයත් කිරි බීලා හැදෙන සතෙක් ක්ෂීරපායියෙක්. එහෙනම් මීයත් පෘෂ්ඨ වංශිකේ මීයා. ගිරවත් පෘෂ්ඨ වංශිකේ. පක්ෂීන්නේ. ගිරවා. කොඳු වැට පෙලක් තියෙන කාටද කියන්නේ? මත්ස්‍යයන්ට තියෙනවා. උභය ජීවීන්ට තියෙනවා, උරගයන්ට තියෙනවා, පක්ෂීන්ට තියෙනවා, ක්ෂීරපායින්ට තියෙනවා. ඔන්න ඔය පස් වර්ගයට තමයි කොඳු වැට පෙලක් තියෙන්නේ. අනිත් අයට නැහැ. හංගොල්ලට කොඳු වැට පෙලක් නැහැ. හංගොල්ලා.
ඊළඟ ලොඩියා. ලොඩියටත් කොඳ වැට පෙලක් නැහැ. ලොඩියා කියන්නේ නීඩාරියාවෙක් නෙනේ. හංගොල්ල කියන්නේ මොලුස්කාවෙක්. පත්තෑ පණුවා. පත්තෑ පණුවා ඔබ දන්නවා නෙරයිස් කියලාත් අපි කියනවා. පත්තෑ පණුවා කියන්නේ ඇනීඩාවෙක්. හරි? පත්තෑ නෙවෙයි පත්තෑ පණුවා. ඊට පස්සේ මඩුවා. මඩුවා කියන්නේ මොකෙද්ද? මාළුවෙක්. මඩු මාළු කාලයක් තියෙන ඔයගොල්ලෝ මඩුවා. කැහිබෙල්ල කියන්නේ ළමයි කවුද? කැහිබෙල්ල කියන්නේ පක්ෂියෙක්. ලස්සන පක්ෂියෙක්. කැහිබෙල්ල. හරි ලස්සනයි ඈ. මේ කැහිබෙල්ලෝ ඔබ සමහරලාට දැන් මම මේ මෑතකදී කොවිඩ් කියන්නේ ලබන ගිය දෙසැම්බරේ වගේ ගියා සිංහරාජ වනාන්තරේ. අපි දවසක් ඉඳලා ආවේ. ඉතින් ඒ ප්‍රදේශයේ ලස්සන මේ කැහිබෙල්ලෝ හරියට ඉන්නවා. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. හොඳයි. එහෙනම් ඔයා රූල් 3ක් පාවිච්චි කරලා ලියන්න මේ. රූල් 3යිනේ මට කි 4යිනේ. රූල් 4යි. මේ දෙක ලියන්න එක රූලයි. මේ ටික ලියන්න එක රූලයි. මේ ටික ලියන්න එක රූලයි. මේ ටික ලියන්න එක රූලයි. ඒතර ගොඩාක් පල්ලයට ඉර ගහන්න ඕනේ නැහැ. විනාඩි දෙක තුනක් දෙන්න ටක් ගාලා කරමු නැති අය. කරගන්න. කරමු නැති අය ටක් ගාලා අඳ ගන්න. හරි. ඇති නේද කාලේ? හරි. ටක් ගාලා කරන්න ඕනේ. ප්‍රශ්න ආයෙ ලතාවට ඒව කර කර ඉන්න බෑ. ප්‍රශ්න පත්‍ර පන්තියේදී වේගෙන් කරගෙන යන්න ඕනේ. අපි සාමාන්‍ය මේ නෝමල් ක්ලාස් එකේදී අපි වෙලාව දෙන ඔබට ලියන්න ඕන තරම් කියන්නේ සැලකිය යුතු වෙලාවක්. දැන් මේක බෑ මේක ඉක්මනින් ලියන්න ඕනේ. මොකද ඔබ දන්නවා ප්‍රශ්න විභාගයේදී ප්‍රශ්න ලියනකොට මේ ඇම්බරි ඉඳලා හරියන්නේ නැහැ. පුරුදු වෙන්න ඕනේ ප්‍රශ්න ලියද්දී පුළුවන් තරම් වේගෙන් ප්‍රශ්න වලට උත්තර සපයන්න. හැබැයි උත්තරේ සපයන්න කලින් හරියට ඒක කල්පනා කරනවා. මේක තමයි උත්තරේ කියලා. හරි? නැතුව බොරු ලියලා හරියන්නේ නැහැ. ඉතින්ලා කල්පනා උත්තරේ ඉස්සෙල්ලා ඔලුවට ගන්නවා. හරි. මේක තමයි උත්තරේ කියලා. උත්තරේ හරියට දැනගත්ත ගමන් පටස් ගාලා ලියුවා. ලියන එකෙන් අපි දැන් ළමයිකයි ලියන්න මහ වෙලාවක් යන්නේ නැහැ නේ සර්. ඒ වුණාට කොච්චර ලියනවද පිටු ගානක් ලියනවනේ හැම එකෙම තප්පර ගාන එකතු වුණාම අපිට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ නිසා ලියන එකෙන් උපරිම වෙලාව අඩු කරගන්න. ලියන්න පුළුවන් ඉක්මනින් ලියන්න පුරුදු වෙන්න විභාගේ. ප්‍රශ්න පත්‍රයක මම දැකලා තියෙනවා සමහර ළමයි එහෙ බලනවා මෙහෙ බලනවා ඔළුව කසනවා බිම හාරනවා මේ පොළොව මේ කකුල අතුල්ලනවා පොළොවේ ඕක කර කර ඉන්නවා. පුටු පද්දනවා. ලියන්න මේ ඊව කරගෙන ඉන්න බෑ හරියට ඉගෙන ගත්ත ළමයි. විභාගෙදී ආයි වටපිට බලන්න වෙලා නැහැ. හරියට ලියන ළමයි 100 ගන්න ළමයා ඒව කර කර ඉන්නේ නැහැ. ප්‍රශ්න ටික හොඳට කියවලා ටක් ගාලා උත්තර ලියන. දැන් සමහර ළමයිට විභාග මේ අපි පේපර් ටික එකතු කරනකොට ඉස්කෝලේදී එහෙම
පේපර් එකතු කරද්දී ඔන්න දැන් අනේස තව පොඩ්ඩක් දෙන්නකෝ විනාඩි 5ක් දෙන්නකෝ විනාඩි 10ක් දෙන්නකෝ. ඉතින් අපි ගොඩක් වෙලාට මානුෂිකව ලියන ළමයාගෙන් ගන්න නැතුව අනිත් අයගෙන් අරගෙන අන්තිමට තමයි ඒගොල්ලන්ගෙන් ගන්න. ගොඩක් ලා මම විභාග ශාලාවේ ඉන්නවනම්. හරි. ලියන ළමයට ලියන්න දීලා ඉවර ළමයි ටික ඉන්නවනේ ඒගොල්ලෝ ටික ගන්නවා ඉස්සෙල්ලා. ඊට පස්සේ අරගොල්ලෝ ඒව ගන්නවා. ඉතින් වෙලාවට ගන්න එපා. හරි. ඊළඟ එකට යනවා. පාද සඳහන් සතුන්ගේ ශ්වසන අවයව නම් කරන්න. මිනිසාට තියෙන්නේ මොනවද? පෙනහැලි. පෙනහැලි. අපිට තියෙන්නේ පෙනහැලි. නැත්නම් පෙනහලු කියලාත් කියනවා. පෙනහැලි. ගෙම්බට මොනවද තියෙන්නේ? ගෙම්බට තියෙන්නේත් පෙනහැලිම තමයි. පෙනහැලි විතරද? නෑ. ගෙම්බට තියෙනවා තෙත සම. තෙත සමහරහත් උට ඇත්තටම ශ්වසනය කරන්න පුළුවන්. තව ඕනනම් ගෙම්බට තියෙනවා මුඛ කුහරය. අර පුම්බන්නේ. මුඛ කුහරය හරහා එයාට ගන්න පුළුවන්. හරි? කටට උඩින් නාස් මාර්ගයේ තියෙන එක පෙනහැලි වලට සම්බන්ධයි. ඒතර එයාට දියේ ගොඩේ දෙකම ඉන්න පුළුවන් වෙලා තින්නේ ඒකයි. ගොඩ බිම ඉන්නකොට පෙනහැලි වලින් ගන්නවා. වතුරේ ඉන්නකොට තෙතමනේ හරහා ලබා ගන්නත් පුළුවන්. ඊළඟට මාළුවට තියෙන්නේ කරමල්. මාළුවට මොනවද තියෙන්නේ? කරමල්. හරි? එතකොට එයාට උස්ම ගන්න තියෙන්නේ කරමල් හරහා. සමහර මාළු වර්ග ඉන්නවා. ඒගොල්ලෝ සමහර අය උඩට ඇවිල්ලා යම්කිසි වාත ප්‍රමාණයක් මේ කරමල් තුල රඳවාගෙන ඒ වගේ උස්ම ගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා කියනවා. දැන් මේ දවස්වල මම ඒ සම්බන්ධයෙන් පොඩි පරීක්ෂණයක් කරගෙන යනවා. මේ දවස්වල මම අපේ ගෙදර මේ මාළු කොහොමද ඇති කරන්නේ? කොහොමද ඒගොල්ලන්ගේ චර්යාව? කොහොමද ඒගොල්ලන්ගේ විවිධ ප්‍රභේද ලබා ගන්නේ? ඒ කියන්නේ ක්‍රොස් කරනවා කියලා අපි ඒකට කියනවා. බ්‍රීඩ් කරලා ඒ කියන්නේ එක එක වර්ග දාලා ඒගොල්ලන්ට පැටවුව එන විදිය බලන ක්‍රමය. අපි ඕගොල්ලන්ට ඒක 10 වසරදී උගන්වන ප්‍රවේණිය කියලා පාඩමක්. ඒකෙදි ඕගොල්ලොත් ඉගෙන ගන්නවා කොහොමද මේ ජීවීන් ක්‍රොස් කරන්නේ. ඒ කියන්නේ එක ජීවියෙක් තවත් ජීවියෙක් එක්ක ප්‍රජනනයට දාලා උන්ගේ ලක්ෂණ මිශ්‍ර කරලා කොහොමද අලුත් ජීවී ප්‍රභේද ලබා ගන්න. හරි. ඉතින් මමත් ඇත්තටම මේ දවස්වල ඒ වගේ ටිකක් මට නම් ලොකු මුදලක් ගියා ඒ වැඩේට. ඉතින් යම් මාළු වර්ග ගෙනල්ලා මම පොඩි මේ දවස්වල පොඩි රිසර්ච් එකක් වගේ කරගෙන යනවා. මේ මාළු කොහොමද මේ පැටව බිහි කරන්නේ? එම් ක්‍රොස් කරාම මොන වගේ ආය දෙන්නේ? ඒගොල්ලන්ගේ ක්‍රොස් ගත්තා ඒගොල්ලොත් ආයි ක්‍රොස් කරාම මොන වගේ ඒවා දෙන්නේ කියලා පොඩි මේ මොහොතේ මම මේ කතා කරන වෙලාවේ මගේ මේසෙ උඩ මාළු කීප දෙනෙක් ඉන්නවා. ලස්සන බෝල් එක දාලා ඒගොල්ලෝ පවත්වා ගන්නේ කොහොමද කියන කාරණේ මම මේ දවස්වල පොඩ්ඩක් සොයමින් පවතිනවා. ඒ කියන්නේ නරක් නොවේ වතුර තියාගන්නේ කොහොමද? නේ මාළුට ගැස් කරන්න ඕනේ. ඒවා කොහොමද වෙන්නේ කියලා පොඩි සමීක්ෂණයක් මේ දවස්වල නිකන් කරගෙන ආසාවට. හරි. ඉතින් ඕගලන්ටත් ඔය නිකන් එකේ මේ වගේ දේවල් කරන්න පුළුවන්. මම කියන්නේ අර වටිනවා. ඇයි? මාළුවෙක්ගේ හැසිරීම. මේ අස්සේ දැන් මගේ පුතත් ඇවිල්ලා බලනවා අන්න මාළු පැටවු ටික කටාස්සට දාගෙන අරේ ගියා. මෙහි ආරක්ෂා කරන විදි. බිත්තර අලවන විදි, බිත්තර වැටෙන විදි. ඉතින් මේ හොඳ දෙයක්. ජීවියෙක්ගේ චර්යාව ඉවසීම පුරුදු වෙනවා. දැන් අපිට ඕන වෙලාවට ඌ ඒව කරන්නේ නැහනේ. අපි හොරෙන් බලාගෙන ඉන්න ඕනේ. කැමරා හයි කරලා තියන්න වෙනවා. ඉතින් ඒ වගේ ඉවසීම කියන එක අපිට අවශ්‍ය වෙනවා මේ වගේ වැඩක් කරද්දී. ඒක හොඳ ගුණාංගයක් ඔයගලන්ට ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ ඔයගලන්ටත් අවශ්‍ය නම් පුළුවන් ඔය ළඟපාත තියෙන මේ මාළු කඩේකට ගිහිල්ලා මාළු දෙන්නෙක් පොඩි ටැංකියක් රුපියල් ඕන 300ක් වගේ වෙයි. පොඩි ටැංකියකට ලොකු මාළු නෙවෙයි. පොඩි මාළු ගෑනු සතයි පිරිමි සතයි ගෙනල්ලා ඔබට පුළුවන් නිකන් ඒගොල්ලෝ කොහොමද මේ පැටව දාන්නේ කොහොමද මේක වෙන්නේ කොහොමද කියලා නිකන් පොඩි අධ්‍යයනයක යෙදෙන්න. හොඳ දෙයක්. මොකද මේ දවස්වල ඕගොල්ලෝ ගෙදර ඉන්නේ. ඉතින් ගෙදර ඉන්නකොට ඒ වගේ මම හැමතිස්සෙම කියනවා සතුන්ගේ චර්යා නිරීක්ෂණය කරන එක හොඳයි. ඉවසීම පුරුදු වෙනවා. දැනුමකුත් ලැබෙනවා. කරමන්. ඊළඟට පොළඟා. පොළඟා කියන්නේ ළමයි ගොඩ බිමින්න සතෙක්නේ. එතකොට එයාට තියෙන මොනවද? පෙනහැලි. එයාට තියෙන මොනවද? පෙනහැලි. පෙනහැලි. හරි. හොඳයි. ඔන්න මේ ප්‍රශ්න ඉවරයි ඈ. ඕගොල්ලන්ට උනම් පොඩි වෙලාවක් දෙන්න ලියා ගන්න ටක් ගන්න.
ඔව් අත උස්සන් ඉන්න ළමයා ආයි පුතේ. සර් ඔව්. අර ඇඩ්‍රස් එක එවලා ඒ තුන්වෙනි වාරයටද විභාගෙ තියෙන්නේ? මොකද පුතේ? ඇඩ්‍රස් එක අර ඇඩ්‍රස් එක එවන්න කිව්වේ. ඒක අර ඒක තුන්වෙනි මම වාරෙට ගන්න. මම මෙහෙමයි. මම ඒ තොරතුරු තව තියෙනවනේ පුතේ කාල තුන්වෙනි වාරයේ අන්තිම අවසාන විභාගය තමයි එහෙම කරන්නේ. එතකොට මම ඔයගලන්ට ෆෝම් ඇප් එකක් දානවා. ඒ ෆෝම් ඇප් එකේ ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි ෆිල් කරලා මට එවන්න ඕනේ ෆෝම් ඇප් එක හරහා. එතකොට මට ඔක්කොම කලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. මම ඒක ඉස්සරහට දෙන්න තව කල් තියෙනවානේ. හරි? හරි තැන්ක් හොඳයි. ඒකට තව ගොඩක් කල් තියෙනවා. තව මාස දෙකක් තියෙනවානේ. මාස දෙකකින් පස්සේ අපි ඔයගලන්ට මේ ෆෝම් ඇප් එකෙන් ඇඩ්‍රස් ටික අරගෙන ඔයගලන්ට මේ එවනවා. තැපෑලෙන් එවන තමයි දැන් හිතාගෙන ඉන්නේ. ලියුම් කවර එක දාලා ප්‍රශ්න පත්‍රය එවන ගෙදරට. එතකොට ඕගොල්ලෝ ඒක කරන්න ඕනේ හැබැයි අවංකව ඈ. කොපි කරන්නේ නැතුව වාර විභාගයක් විදියටම කරන්න ඕනේ. ඒකයි අවශ්‍ය වෙන්නේ. හරි. හොඳයි අපි ඊළඟට යනවා ඊළඟ ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ 2. අප අවට පරිසරයේ ජීවත් වන සතුන් විවිධ නිර්ණායක අණුව වර්ග කළ හැකිය. කශේරුවක් පැවතීම සහ නොපැවතීම අණුව සතුන් වර්ගීකරණය කර ඇති කාණ්ඩ ප්‍රධාන කොටස් සඳහන් කරන්න. දැන් අපි දැන් ටිකටත් කලින් කතා කරා මොනවද මේ කාණ්ඩ දෙක? කශේරුව කියන්නේ ළමයි කොඳු වැටපෙළට. කශේරුව කියන්නේ කොඳු වැටපෙළ. එතකොට කොඳු වැටපෙළක් පැවතීම හෝ නොපැවතීම අණුව සත්තු වර්ග කරන්නේ කොහොමද? දැන් ටිකට කන්න ලියව මොකද්ද? පෘෂ්ඨ වංශීන් කොඳු වැටපෙළක් තියන අයට කියනවා. අනිත් අයට ඉස්සරහට ආයන්නත් දැම්මම මොකද්ද? අපෘෂ්ඨ වංශීන්. ඔහොමනේ අපි බෙදන්නේ. කශේරුව කියන්නේ කොඳු වැටපෙළට. එතකොට කශේරුවක් පැවතීමට අදාළ වෙන්නේ පෘෂ්ඨ වංශීන්. කශේරුවක් නැති අයට අදාළ වෙන්නේ අපෘෂ්ඨ වංශීන්. ඊළඟට අපිට කියනවා රෙප්ටීලියා. ඒ කියන්නේ උරගීන්. රෙප්ටීලියාවන් කියන්නේ කවුද? උරගීන්. මේවා දැනගන්න ඕනේ උගන්වලක් තියෙන්නේ. රෙප්ටීලියා කියන්නේ උරගීන්. කාණ්ඩයේ ලක්ෂණ දෙකක් සඳහන් කරා. උරගීන්ගේ ලක්ෂණ. දැන් උරගීන්ට මොන වගේ හමක්ද තියෙන්නේ? ග්‍රන්ථි රහිතනේ. ග්‍රන්ථි නැති. දැන් උභයජීවීන්ගේ හැමේ ග්‍රන්ථි තිබුණාට උරගයාගේ හැමේ ග්‍රන්ථි නැහැ. දැන් අපේ හැමේ තියෙන ග්‍රන්ථි තියෙනවානේ. ස්වේද ග්‍රන්ථි, ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ඔය වගේ ග්‍රන්ථි අපේ හැමෙත් තියෙනවා. හැබැයි උරගයාගේ හැමේ එහෙම ග්‍රන්ථි නැහැ. දාඩිය එහෙම උට දාන්නේ නැහැ. දාඩිය වැක් කරන ග්‍රන්ථි මොකුත් නැහැ. එහෙම ඒව නැහැ. හරිද? ග්‍රන්ථි නැහැ. ග්‍රන්ථි රහිත. ඊට පස්සේ කොරපොතු තියෙනවා. කොරල සහිත. උරගය හැම උරගයකටම කොරපොතු තියෙනවා. ඇඟේ. දැන් බලන්න නායා, පොළඟා, ඉබ්බාගේ කොරපොතු දැකලා ඇති ඔබ කට්ටකුත් තියෙනවා, කකුල් වල එහෙම හොඳටම කොරපොතු තියෙනවා. ග්‍රන්ථි රහිත, ග්‍රන්ථි නැති, කොරල සහිත වියලි සමක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. වියලි සමක් ඇත. තව එකක් ගත්තොත් මේගොල්ලෝ ගොඩබිමනේ ඉන්නේ. ඉතින් අපිට ලියන්න පුළුවන් මොනවද? පෙනහැලුමක්, පෙනහලු. පෙනහලු මගින් ශ්වසනය කරයි. පෙනහලු මගින් හුස්ම ගන්නවා මේගොල්ලෝ නේ. ඇයි ගොඩබිම ඉන්නවනම් ඉතින් පෙනහලු වලින් හුස්ම ගන්න වෙන්නේ නේ. ඈ? වෙන කොහෙන්ද නේද? හරිද? එච්චරද රෙප්ටිලියාවන්ට තියෙන්නේ. තව ඕන ලියන්න පුළුවන් සංචරණය සඳහා ගාත්‍රා පිහිටයි. ඒවා පොතේ තියෙනවා තවනේ. තව ඕන ලියන්න පුළුවන් ළමයි මොනවද මේ බිත්තර කවචයකින් වට වී ඇත. කටුවක් තියෙනවා බිත්තර වලට. මුලින්ම බිත්තර වලට කටුවක් ආවේ උරගයින්ට. උරගයින්ගේ බිත්තර වල. ඊට පස්සේ තමයි අනිත් අයට ඕක එන්නේ පක්ෂීන්ට ඒගොල්ලන්ට එන්නේ. පළවෙනිම කටුව නිර්මාණය කරන්නේ උරගයා. ඉතින් ඔයගේ දෙකයි අහන්නේ. දෙකක් ලියන්න. ආත්‍රපෝඩා කාණ්ඩයට අයත් ජීවීන් දෙදෙනෙකු නම් කරන. ආත්‍රපෝඩාව කියන්නේ කවුද? සන්ධිපාදිකයෝ කියලාත් කියනවා. දැන් කෘමීන් ඔය මැස්සා, මී මැස්සා, බම්බරා, දෙඹරා, සමනලයා මේ වගේ සත්තු. ඊට පස්සේ ගත්තොත් කැරපොත්තා, ඊළඟට ඉස්සා, පොකිරිස්සා, කකුලුවා මේ වගේ සත්තු. බත් කූරා, කූඹියා මේ වගේ ගොඩක් ඉන්නවා ආත්‍රපෝඩාවන්ට.
ඊට පස්සේ ඕනනම් කවුද ගෝනුස්සා ඊළඟට මකුලුවා ඊළඟට ගත්තොත් එහෙම මේ පත්තෑය මේ වගේ සත්තු ඔක්කොම අයිති වෙන්නේ ආත්‍රපෝඩා. ඒ කියන්නේ ලෝකේ ළමයි මේ ලෝකේ සත්තුන්ගෙන් වැඩිම සත්තු ප්‍රමාණයක් ඉන්නේ ආත්‍රපෝඩාව. මේ ලෝකේ ඉන්න ජීවීන් ගත්තාම මේ සතුන් ගත්තාම සතුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ලෝකේ වැඩිම සත්තු ප්‍රමාණයක් අයත් වන්නේ ආත්‍රපෝඩා කාණ්ඩයට. සන්ධිපාදිකයන්ට. ඔය මම දැන් කිව්වේ ටිකක්. හරි? එන්න තෝගයක් ඉන්නවා. විශාල සත්තු ප්‍රමාණයක් ඉන්නවා ආත්‍රපෝඩාව ලෝකේ. ඉතින් ඒකෙන් දෙන්නයි ඕගොල්ලන්ට ලියන්න කියලා කියන්නේ ආත්‍රපෝඩාවන් දෙන්නේ. දැන් ඔයගොල්ලෝ අච්චු පොතේ සමනලය ගෝනුස්ස පක්ෂීන් මේ පත්තෑය සහ ඉස්සා කියන අය දාලා තියෙනවා. රූප සටහනුත් එක්ක අච්චු පොතේ. හරි? අඩුම තරමේ දෙන්නෙක් ලියන්න ඕනේ. හොඳට මතක තියාගන්න ආත්‍රපෝඩාවන්ට කෘමීන් දෙන්නෙක් ලියුවනම් ඇති. හරි මැස්සා, මී මැස්සා, බඹර, දෙබර, සමනලය ඔයගේ ලියත හැකි ඈ. ඉතින් මම ලියන්නම් මැස්සා. සමනලය. අව කකුලුවා මකුලුවා ඔක්කොම අයිති ආත්‍රපෝඩාවන්ට තමයි. ඔව් ආත්‍රපෝඩා කාණ්ඩයට බෙලියනයක් පුළුවන් නේද? පුළුවන්. බෙලියනය කියන්නේ කෙනා පුළුවන්. බිනුල කියන එක ඇහෙන්නේ නැහැ. ඔව් ගෝනුස හරිද සර්? ගෝනුස හරිනේ පොතේ දැන් මම දැන් කිව්වේ ඔයගොල්ලන්ට ගෝනුස හරි කියලා. හරි සර්. thank you සර්. පොඩ්ඩක් ඉන්න. හරි. ඊළඟට යන්න. තුන්වෙනි ප්‍රශ්නයට යනවා. තුන්වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන පරිදි සත්ත්ව වර්ගීකරණය සිදු කළ සටහනක. පහත දැක්වෙන පරිදි නෙමෙයි පහත දැක්වෙන්නේ කියලා ගමුකෝ. සත්ත්ව වර්ගීකරණය සිදු කළ සටහනක් තමයි මේ ඔබට දකින්න තියෙන්නේ. එතකොට පෘෂ්ඨ වංශීන් අපෘෂ්ඨ වංශීන් කියලා කොටස් දෙකකට සත්තු අපිට බෙදන්න පුළුවන්. පෘෂ්ඨ වංශීන් අපෘෂ්ඨ වංශීන් කියලා. හරි. එතන මේ පෘෂ්ඨ වංශීන් ඔබට දාලා තියෙනවා මෙහෙම මත්ස්‍යෝ ඔබට මතක ඇති. පෘෂ්ඨ වංශීන් මම කොටස් කීයකට බෙදුවාද? 5කට බෙදුවා. කොඳුයට පෙළක් තියෙන සත්තු මත්ස්‍යයන් ඉන්නවා. ඊට පස්සේ ඔබ දන්නවා මේ ගෙම්බ කියන්නේ මොකෙද්ද? මම මේක නිකන් පුරෝගෙන යන්න. උභය ජීවියෙක් උරගියෙකුට ඕන අපිට නිදසුනක් මෙතනින් දාන්න පුළුවන්. මත්ස්‍යයෙකුට නිදසුනක් මෙතෙන්ට දාන්න පුළුවන්. අපි නිකන් දැම්මොත් එහෙම බලමාලු කාලා තියෙනවානේ. උරගියෙකුට ණය කියලා දාමු. නිකන් මම පුරෝගෙන යන්නේ. ඊට පස්සේ ඒසෙට් කියන තැනට ගිරව කියන්නේ මොකෙද්ද? පක්ෂියෙක්. ආවේස් නේ දන්නවනේ. වවුල කියන්නේ කවුද? පක්ෂියෙක්ද නෑ. වවුල කියන්නේ කිරිබීල හැදෙන ශීරපායි සතෙක් ඈ. මතක තියාගන්න. ශීරපායි. වවුල කියන්නේ පක්ෂියෙක් නෙමෙයි ඈ පියාඹුවට. හොඳයි හොඳට මතක තියාගන්න. වවුලා කියන්නේ ශීරපායි සතෙක්. ඌ කිරි දෙනවා පැටවුන්ට. හරිද? මතක තියාගන්න. ඔව් කෞෂික සර් මේ ශීරපායි කියන තැනට අපිට මැමේලියා දාලා අර උභය ජීවීන් කියන තැනට ඇම්ෆිබියා දාන්න පුළුවන්ද? පුළුවන් දාන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට දැන් මේ මම උභය ජීවි දැන් මෙතන දාලා තියෙන පිස්කේස් නෙවෙයිනේ මත්ස්‍යයා කියලා දාලා තියෙන. ඒක නිසා තමයි මම මේ වචන වලින්ම දාගෙන ගියේ. දැන් මෙතන පිස්කේස් තිබුණා නම් අර විදිහට දාගෙන යන්න පුළුවන්. එතකොට ඕනම් මේ පැත්තත් අපිට මෙතන මුකුත් දීලා නැහැ. හරි. මේකේ දීලා නැහැ ආත්‍රපෝඩාවන්ට අපිට කෘමියෙක් කවුරු හරි ලියන්න පුළුවන්. අපි හිතමු සමනලය. ඊට පස්සේ ගොළුබෙල්ලා. ගොළුබෙල්ලා කියන්නේ කවුද? මොලුස්කාවෙක්. පසඟිල්ලා කියන්නේ එකයි නොඩමීටා කියන වංශයට ඒක අයිති වෙන්නේ හැබැයි ඈ. ඒක මෙතන අපි ඕගොල්ලන්ට දාන්නම් එකයි නොඩමීටාවන්. නමුත් වැඩේ තියෙන්නේ ඕගලන්ට එකයි නොඩමීටාවන් නම් උගන්වන්න නැහැ. ඕගොල්ලෝ ආත්‍රපෝඩා දක්වා විතරයි 8 වසරේ තියෙන්නේ. පසඟිල්ලා කියන්නේ මේ ඕගොල්ලෝ ඉගෙන ගත්ත නැති જાතියක්. එයාට එයා අයිති වෙන්නේ එකයි නොඩමීටා. එකයි නොඩමීටා. කමන්නේ බලමු. ජීවිත කාලයේ බුහුබා හා මෙඩුසා යනුවෙන් රූපාකාර දෙකක් පෙන්වන ජීවී කාණ්ඩයේ නම හෝ දක්වා ඇති අක්ෂරය නම හෝ නෙවෙයි නම හා
දක්වා ඇති අක්ෂරය කුමක්ද? එතකොට මෙතන ඔයගලන්ට තේරෙනවා ඇනලිඩා ආත්‍රපෝඩා මොලුස්කා ඒ ඔක්කොම ඉන්නවා නිඩාරියාවක් නැහැ. එහෙනම් මේ උඩ දාලා තියෙන්න ඕනේ ෂුවර් එකට මොකද්ද? නිඩාරියා නේ. ඒ කියන්නේ සීලෙන්ට රේටා කියලාත් අපි ඒගොල්ලන්ට කියනවා. සීලෙන්ට රේටාවන් නැත්නම් අපි ඒගොල්ලන්ට කියනවා කවුද? නිඩාරියාවන් කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ අච්චු පුතේ එක තියෙන්නේ නිඩාරියා කියලා. නිඩාරියාවන්. හරි. එතකොට මෙතෙන්ට එනන් එන්න ඕනේ මොකද්ද? P කියන තැනට එන්න ඕනේ මොකද්ද? නිඩාරියා. ඒ වගේම ඒකට උදාහරණ ඒගොල්ලෝ දීලා තියෙනවා. කවුද? මෙඩුසා බුහුබා කියන්නේ හිතමු ලොඩියා. ලොඩියා වගේ සතෙක් ගන්න පුළුවන්. මම මේ ටික නිකන් පුරවගෙන ගියේ. ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ලේසි වෙන්න. හරිද? හරි. මේක මේ ප්‍රශ්න කියලා නෑ මේ ටික පුරවන්න කියලා දැනට. බලමු. එහෙනම් මොකක්ද අක්ෂරේ? බුහුබාවන් මෙඩුසාවන් ඉන්නේ කවුද අක්ෂරේ? P. P කියන්නේ මොකද්ද? නිඩාරියා. මේගොල්ලන්ට තව නමක් කියනවා සීලෙන්ට රේටාවන් කියලාත් කියනවා ඈ. සීලෙන්ට රේටා. ඊළඟට රූපාන්තරණයක් සහිත ජීවන චක්‍රයක් ඇති ග්‍රන්ථි සහිත තෙත සමක් ඇති ජීවී කාණ්ඩේ නම හා දක්වා ඇති අක්ෂරය කුමක්ද? අක්ෂරය X. ඔබ දන්නවා මේ විදියට රූපාන්තරණයක් පෙන්වන රූපාන්තරණය කියන එක ඕගොල්ලෝ ඉගෙන ගන්නවා ඊළඟ පාඩමේ. ඒ කියන්නේ 12 වෙනි පාඩම අපි පටන් ගන්නවා දැන් ඊළඟට. එතනදී ඕගොල්ලන්ට කියලා දෙනවා මේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවල බාහිර එකිනෙකට වෙනස් බාහිර ස්වරූප ධර්ම දැරීම අපි හඳුන්වන්නේ රූපාන්තරණය කියලා. දැන් ඒක ඕගොල්ලන්ට හොඳට උගන්වනවා ලබන ඊළඟ පාඩම. 12 වෙනි පාඩමේදී උගන්වනවා. බොහෝ විට අද අපිට 12 වෙනි පාඩමට යන්නත් පුළුවන් වෙයි. මොකද අපිට 11 වෙනි පාඩමේ චුට්ටයිනේ තියෙන්නේ තව කරන්න. ඒක කරාට පස්සේ අපිට අද 12 වෙනි පාඩමටත් යන්න පුළුවන් වෙයි බොහෝ විට. හවස පන්තියේ රාත්‍රී ක්ලාස් එකේ. එතකොට මෙතෙන් දෙනන් x කියලා එන්නේ. x කියන්නේ උදාහරණය හෝ දක්වා ඇති අක්ෂරය. මොකද්ද? amphibian ඕන්න අර ළමයි කිව්වා වගේ amphibian කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් උභයජීවීන් කියලා ලියන්න පුළුවන්. උභයජීවී. ඉසෙඩ් වලින් දක්වා ඇති කාණ්ඩයටද මිනිසා අයත් වේ. ඒ කියන්නේ ශිරපායින්නේ. මෙම කාණ්ඩයේ සතු සුවිශේෂී ලක්ෂණයක් ලියන්න. ඔබ දන්නවා මේ ශිරපායින් සතු සුවිශේෂී ලක්ෂණය මොකද්ද? විශේෂම ලක්ෂණේ නමෙන්ම කියවෙනවනේ. නමෙන්ම කියනවා මොකද්ද? මේගොල්ලෝ කිරි දීලා පැටවුන් පෝෂණය කරනවා. කිරි දී පැටවුන් පෝෂණය කිරීම තමයි මේගොල්ලන්ගේ තියෙන සුවිශේෂීම ලක්ෂණය. ඒ කියන්නේ යාගේ ශිරපායි ශීරය කියන්නේ කිරි. ශිරපායියා කියන්නේ කිරි දීලා පැටවුන් පෝෂණය කරන ජීවීන්. හරි. ඊට අමතරව ඔබ දන්නවා ක්ෂීරපායින්ට බාහිර කම්පෙති තියෙනවා, ශ්වසනය සඳහා පෙනහැලි තියෙනවා. ඊට පස්සේ හැම ගත්තොත් එහෙම ස්වේද ග්‍රන්ථි, ස්නේහස්රාවී ග්‍රන්ථි, රෝම තියෙනවා. ඊළඟට ස්තන ග්‍රන්ථි පීඨා තිබීම. ඉතින් සුවිශේෂීම ලක්ෂණේ සතු විශේෂ ලක්ෂණයක් තමයි මොකද්ද? කිරිදී පැටවුන් පෝෂණය කිරීම. මේගොල්ලන්ගේ විශේෂම ලක්ෂණය. හරි. නැත්නම් ස්තන ග්‍රන්ථි පීඨා ඇති කියන එකත් ගන්න පුළුවන්. හරි. කිරිදී පැටවුන් පෝෂණය කිරීම. සුවිශේෂීම ලක්ෂණයන්නේ. දැන් අපිත් එහෙමනේ අපිත් බිහුනේ අම්මගේ කිරි බීලානේ නේද? ඊළඟ එකට යන් 4. ඊළඟ ප්‍රශ්නය. නිවැරදි පිළිතුර දක්වමින් සනුදියයි පුතා. සනුදි නිවැරදි පිළිතුර දක්වමින් පාත වගුව සම්පූර්ණ කරන්න. මොකද්ද? දැන් ඔයාලට දීලා තිනවා සත්වයක් දීලා තියෙනවා. අයත් තුන කාණ්ඩය ලියන්නත් ඕනේ.
කාණ්ඩය ලියන්නත් ඕනේ විශේෂ ලක්ෂණ දීලා තියෙනවා. සිහින් දිග පණුආකාර දේහය ද්විපාර්ශ්වික සම්මිතිය. ඔබ දන්නවා සිහින් දිග පණුආකාර දේහයක් දරන්නේ කවුද? ඔහොමම තියෙනවා පොතේ. මොකද්ද? ඇනලිඩාවන් නේද? ඇනලිඩාවන්. ඇනලිඩා. උදාහරණයක් ගැඩවිලා. ඇනලිඩා ගැඩවිලා. ගැඩවිලා. ඊළඟට අපි ගත්තොත් මේ බූවල්ලා. ඔබ දන්නවා බූවල්ලා කියන්නේ මොලුස්කාවෙක් නේ. මොලුස්කාවෙක්. අපිට මෙතන ලියන්න පුළුවන් මොලුස්කා. දැන් මේකෙන් පාඩම් කරලා තියෙන්න ඕනේ. නැත්නම් ඔබ දන්නවා ලියන්න බෑ. මොලුස්කා. තාම මට විනාඩියක් දෙන්න. හලෝ. ඔව් good morning. කවුද මේ? ඔව්. ඔව් ඉන්න. පුළුවන්. මොලුස්කාවන්. එතකොට මේගොල්ලන්ගේ කාණ්ඩයේ සුවිශේෂී ලක්ෂණ ශ්ලේෂ මොළ වලින් තෙත් වූ දේහාවරණයක් දරයි මොලුස්කාවන්ගේ. ඊට පස්සේ මොලුස්කාව ගත්තොත් එහෙම ළමයි දැන් මොලුස්කාවන්ගේ තව ලක්ෂණ තියෙනවා. ගොඩක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ පොතේ පොඩ්ඩයි දාලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට ලොකු පන්ති විශේෂයෙන් 10 වසරට එහෙම යනකොට ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට තව මොනවද අච්චු පොතේ තියෙන ලක්ෂණ? මේගොල්ලන්ගේ අපිට පේශිමය පාදයක් පැවතීම. දැන් ගොළු බෙල්ලට මේගොල්ලන් තියෙන පේශිමය පාදයක්. අච්චු පොතේ රූප සටහනකුත් මේ සඳහා දාලා තිබුණා. හරි. දැන් එකක් ඒගොල්ලෝ දාලා තියෙනවා. මේ අච්චු පොතේම තියෙන එකක් තමයි ශ්ලේෂ මොළ වලින් තෙත් වූ දේහ ආවරණයක්. දැන් ගොළු බෙල්ලේ කරලා අරගෙන බලන උගේ නිකම් සෙවල වගේ වැක්කිරනවා හැමතිස්සෙම. හරි. සෙවල වගේ වැක්කිරනවා. හරි. තෙතමනය පවත්වා ගන්න. ඊට අමතරව තව සුවිශේෂී ලක්ෂණයක් තමයි පේශිමේ පාදයේ තමයි ගොඩක්ම මේකට ගොඩක්ම ගැලපෙන එක. තව ඕනනම් ලියන්න පුළුවන් දේහයේ මෘදුය, ද්විපාර්ශ්වික සමමිතියක් ඇත. ඒ වගේ ඒවා ලියන්නත් පුළුවන්. හරි. මම හිතනවා මෙතෙන්ට වඩාත්ම සුදුසු වෙන්නේ පේශිමේ පාදය. පේශිමේ පාදයක් ඇත. ඊළඟට අපි ගත්තොත් මඩුවා. මඩුවා කියන්නේ මොන වගේ ජීවියෙක්ද? අනිවාර්යයෙන්ම මඩුවා කියන්නේ මත්ස්‍යයෙක්. මාළු. මත්ස්‍යයන්. පිස්කේස් කියලාත් අපි කියන්නේ නේද? මත්ස්‍යයන්. නැත්නම් පිස්කේස් කියලාත් කියනවා. මාළුන්ට පොදු ලක්ෂණ මොනවද? ඔබ දැන් මෙතන දීලා තිනවා ඇසිපිය නොමැති ඇස් ඇත. ඒගොල්ලන්ට ඇසිපිය නැහැ. ඇස් තියෙනවා ඇස් වහගන්න විදියක් නැහැ. මාළුවට ඇස් අරගෙනම තමයි ඉන්නේ. දැන් අපිට මාක් කරේ හැටෙනකොට ටක් ගාලා ඇසිපිය වලින් වැහෙනව නැහැ. මුග්ගේ එහෙම නැහැ. ඇසිපිය නැහැ. තව මොනවද මාළුන්ගේ ලක්ෂණ? ගොඩක් තියෙනවානේ. කරමල් තියෙනවානේ. මොකද ශ්වසනය සඳහා කරමල් ඇත. තව පීනීම සඳහා සන්තුලනය සඳහා වරල් ඇත. තව කොරපොතු වලින් දේහය ආවරණය වී ඇත. තව අනාකූල දේහ හැඩයක් ඇත. මේ වගේ ගොඩක් තියෙනවා. අපි ඉතින් තව එකක් ලියමු. වරල් තිබීම ගොඩාක්ම හොඳයි. මොකද දන්නවද? වරල් තියෙන පුතේ ලෝකේ මාළුට විතරයි. වෙන කාටවත් වරල් නැහැ. දැන් ඔබ කියයි ඇයිස තල්මසාට තියෙනවනේ. තල්මසා මාළුවෙක් නෙමෙයිනේ. හරි? තල්මසාට වරල් නැහැ. තල්මසාගේ වරල් වගේ තියෙනවට කියන්නේ අවල්පත් කියලා. අවල්පත්. හරි? ඒක තේරුම් ගන්න. ඩොල්ෆින් මාළුවෙක් නෙමෙයි. ඩොල්ෆින්ට වරල් තිබුණා වරල් වගේ තිබුණට ඒවට කියන්නේ වරල් නෙමෙයි අවල්පත. හරි. එතකොට අපි මේ වඩාත්ම හොඳම ලක්ෂණය තමයි ඇත්තටම මෙතෙන්ට ලියනවා නම් හොඳම එක තමයි මොකක්ද? හරි. වරල් පීටි. වරල් තියෙන්නේ මාළුන්ට විතරමයි. හරි. පීනීම හා සන්තුලනය සඳහා කියන එක නැති වුණත් කමන්නේ වරල් පැවතීම කියන එක ඕනෙමයි. ඊළඟට ඇම්ෆීබියාවේ උදාහරණයක් අපි ගත්තොත් එimhe ගෙම්බා. නේ මතකද ඇම්ෆීබියාවන් ටික ගෙම්බා, මැඩියා, ඊට පස්සේ සලමන්දරා, පණු ගෙම්බා, විශේෂයෙන් පණු ගෙම්බා අමුතු සතෙක් නේ, පණු ගෙම්බා මේ වගේ අය. එතකොට මේගොල්ලෝ රූපාන්තරණයක් දක්වනවා. ඒ වගේම ඔබට මතක ඇති
රූපාන්තරණය කියන්නේ මොකද්ද කියලා අපි උගන්වනවා ඉස්සරහට. මම මේක කතා කරා මේ දෙවෙනි පාඩම උගන්වද්දි. හරි. ඒ කියන්නේ ජීවන චක්‍රයේ එක එක අවධිවලදී බාහිර ස්වරූපයේ වෙනස් ස්වරූප තියෙනවා. දැන් බිත්තර ඊට පස්සේ වලිගයක් වගේ තියෙන කොටස සහිත අතරමැදි අවස්ථාවක් තියෙනවා. ගෙම්බගේ. හරි. එතන මෙතන මොකද්ද අපි ලියන්නේ? තව ගොඩ අපිට මෙතන ලියන්න පුළුවන් මේගොල්ලන්ගේ මොනවාද? හැම ගැන ලියත හැකි ලේසියෙමනේ. කොරපොතු නැති ග්‍රාන්ති සහිත තෙත සමක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. ඉතින් අපිට ලියන්න පුළුවන්. කොරල රහිත ග්‍රාන්ති සහිත තෙත සමක් ඇත. මාත් එක්කම ලියන්න ලියපු නැති අය. මාත් එක්කම ලියන්න ලියපු නැති අය ඈ. හොඳයි ඔන්න අපි වගුව පිරෙව්වා. හරි. තව චුට්ටි වෙලාවක් දෙන්නම් පුරව ගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් ඒ තැන් සකස් කර ගන්න පුළුවන්. හරි ඇති කාලය. තව එකක් තියෙනවනේ. පල්ලෙය. මේක තව එකක් තියෙනවා. මේක E මේ තැන් දෙකට මොනවද? ශ්වසනය සඳහා පෙනෑල ඇත මුඛයේ දත් නොපිටන හොටක් තියෙන කාටද? කටේ දත් නැති හොටක් තියෙන කාටද? පක්ෂීන්ටනේ. පක්ෂීන්ට. එතකොට මෙතෙන්ට අපි යවන්නේ ආවේස් කියලා ඕන ලියන්න පුළුවන්. පක්ෂීන්ට කියන නමනේ ආවේස්. ඕන පක්ෂිය කියලා ලියන්න පුළුවන්. හරි. උදාහරණයක් කපුටා. කපුචා. ඊළඟට අපිට කියනවා ජීවීන් වර්ගීකරණය මගින් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක්. මොනවාද? එකක් තමයි ළමයි ජීවීන් අධ්‍යයනයේ පහසුවීම. මේ අහන විභාගෙදී ඇයි මේ වර්ග කරන්නේ? ජීවී මේ පක්ෂියා උරගයා මේ වර්ග කරන්නේ ඇයි? ළමයි කොච්චරනම් ජීවීන් ඉන්නවද? දැන්ට කියන විදිහට ලෝකේ ජීවීන් ಜಾති ලක්ෂ 87කට වඩා වැඩියෙන් ඉනවා ජීවීන් ಜಾති. හරිද? බල්ලා පූසා මකුණා කොල්ලා බල්ලා අර මේ හරි නයා වගේ ජීවීන් ಜಾති වර්ග ජීවීන් නෙමෙයි ජීවීන් ಜಾති ඉන්නවා ලක්ෂ 87කට එහා දැන්ට විශ්වාස කරනවා ඊට වඩා වැඩියෙන් ඉන්නවා කියලා. එතකොට ඉගෙන ගන්න ලේසිද? ඒ ලක්ෂ 87ක් ಜಾති ගැන වෙන වෙනම ඉගෙන ගන්න එක ලේසිද? නෑ. අපි එතකොට වර්ග කරනවා. මේ ඉන්නේ පක්ෂීන් ಜಾති, මේ ඉන්නේ උරගයෝ වර්ග, මේ ඉන්නේ ශීරපායින් කියලා වර්ග කරලා තමයි ඉගෙන ගන්න. එතකොට පහසුයි. හරි. ඉතින් මේ වර්ගීකරණයේ ප්‍රයෝජන දෙකක් අපෙන් අහන එකක් තමයි අධ්‍යයනයේ පහසු වීම.
අධ්‍යයනයේ පහසු වීම. තව එකක් තමයි ළමයි මේ වර්ග කරාට පස්සේ ඒගොල්ලන්ට නාමකරණය. ඒ කියන්නේ විද්‍යාත්මක නාමකරණයක් තියෙනවා මේ ජීවීන්ට. දැන් අපේ විද්‍යාත්මක නම තමයි හෝමෝ සාපියන්. අපේ විද්‍යාත්මක නම මිනිසාගේ. ඒ වගේ ජීවීන්ට නමක් දීලා තියෙනවා විද්‍යාත්මකව. එක එක අයගේ එක එක නම් තියෙනවා. හරි? අපිට ඉදිරියේදී කියලා දෙන්නම් ලොකු පන්තිවලදී මේ නම් ගන්න විදිය කොහොමද ඒවයි නීති රීති. හරි? එක එක නම් දැන් නයාගේ නම මට හොඳට මතකයි. නයාගේ විද්‍යාත්මක නම මොකද්ද? නාජා නාජා. නයාගේ විද්‍යාත්මක නම නාජා. මෙහෙම නාජා ලියනවා පොඩි ඉඩක් තියෙනවා නාජා ලියන. හරි? මේක අකුරෙන් ලියුවොත් එහෙම මෙහෙම ඉරි අඳින්න ඕනේ. විද්‍යාත්මක ක්‍රමයේදී නාජා නයාගේ නම. හරි? ඔයගේ තියෙනවා ආටුකාපොස් ඉන්ට්‍රිගෆෝලියා. කොස්වල විද්‍යාත්මක නම ආටුකාපොස් ඉන්ට්‍රිගෆෝලියා. හරිද? අමුතු නම්. දැන් නාගසට කියනවා මෙසුවා නාගසාරියෝ. හරි? කොකස් නුසිෆේරා මොනවද? පොල් ගස. මේ වගේ නම් තියෙනවා. හරි? ඒතර තව එකක් අපි යන්න මැකුණා. තව එකක් තමයි මොකද? ජීවීන් විද්‍යාත්මකව නාමකරණයට පහසුයි මේ වගේ වර්ග කරාම. ජීවීන් නාමකරණය. ජීවීන් නාමකරණය පහසු වීම. ජීවීන් නාමකරණය පහසු වීම අධ්‍යයනය පහසු වීම එකක්. අනිත් එක තමයි මුන්ට නම් දෙනකොට විද්‍යාත්මක නමක් දෙනකොට පහසුයි. ඒගොල්ලෝ නව වර්ගීකරණය කිරීම මගින් තමයි අත්‍තරම විද්‍යාත්මක නම දෙන්නේ. හරි? ඔයගොල්ලෝ ලොකු පන්ති වලට යද්දි දැන් ඔයගොල්ලෝ විශේෂයෙන්ම උසස් පෙළ වගේ යද්දි මේ සත්තු ගැන ඉගෙන ගත්තොත්. හරි? දැන් ඔබට වෙනමම මේ සත්ත්ව විද්‍යාව සූලොජි කියන එක හදාරන්න පුළුවන්. හදාරලා ඒ පැත්තෙන් සත්ත්ව විද්‍යාඥයෙක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ඇත්තටම සතුන්ට ආදරය කරන්න ඕනේ. දැන් අපේ විශ්වවිද්‍යාලේ ඉන්න සත්ත්ව විද්‍යාවක මම ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලේ. ඉතින් සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ඉන්න මහාචාර්යවරු හරි ඒ සතුන්ට හරි ලෙන්ගතුයි. කැලෑවලම ඉතින් ඉන්නවා. කැලෑවල ගිහිල්ලා ඉතින් ඉන්නවා. සමහර වෙලාවට ඒ වගේ ගොඩක් කල් හිටපු අයත් ඉන්නවා. කැලෑවලම. හරි. එයාට දැන් එක කෙනෙක් හිටියා මම කොළඹ විශ්වවිද්‍යාලේ නෙමෙයි. එයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ මගේ හඳුනන කෙනෙක්. එයා අවුරුදු ඔන්න කොච්චරද 4ක්ද මන්දා. රිටිගල වනාන්තරේ. රිටිගල කියලා වනාන්තරයක් තියෙනවා. ඒකේ රිසර්ච් එකක් කරා ලයිකන පිළිබඳව. ලයිකන කියලා වර්ගයක් තියෙනවා. හරි. ඉතින් ඒ කාලේදී එයා සත්තු අල්ලන්න පුළුවන් එයාට. අම්මෝ මේ පොල්ලංගු නයි. හරි බෑග් එකේ දාන් එනවා නයි. බෝතලයකට දාලා කට වහලා මේ මිනිහා දාන් එනවා මේ නයි. දිවි මකුළුව මට මතකයි දිවි මකුළුවෙක් එකපාරක් ගෙනාව කෑම් පෙට්ටිය දාගෙන. තමන් කන කෑම් පෙට්ටියේ එක කෑල්ලක කෑම් පෙට්ටියේ කොටස් වලට බෙදලා තියෙනවා එක කෑල්ලක දිවි මකුළුවෙක් දාලා. හරි. කිසි ප්‍රශ්නයක් නැතුව අල්ලනවා යා සත්තු. ඒ පුරුදු වෙලා අර සත්ත්ව විද්‍යාව ඉගෙනගෙන ඒවයිම ගැලිලා සතුන්ට බය නැහැ සතුන් යාළුවෝ වගේ යාගේ. හරි. ඉතින් එහෙම අයත් ඉන්නවා. දැන් ඕගොල්ලන්ට සමහරට අදහසක් පහල වෙන්න පුළුවන් මමත් සත්ත්ව විද්‍යාඥයෙක් වෙනව කවදාද. එතකොට පොඩි කාලේ ඉඳන්ම මේ සත්තු ගැන නිරීක්ෂණය කරන්න ඔබට ඇල්මක් තියෙනවා නම් ඒක පහසුවෙන්ම ඔයාට ඒවා කැමතියි නේද? යන්න පුළුවන්. තේරුණා? හොඳයි. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. කොටසකට ගැලපෙන පිළිතුර ආ කොටසින් මෙතන ආ කියලා එන්න ඕනේ. අක් කොටසට ගැලපෙන පිළිතුර ආ කොටසින් තෝරලා මේකේ උඩ ලියන්න ඕනේ. හරි. බාහිර කම්පෙති තියෙන්නේ කාටද නා කියන්නේ බාහිර කම්පෙති තියෙන්නේ කාටද? ශීරපායින්ට විතර. sorry. ශීරපායින්ට විතරයි. බාහිර කම්පෙති තියෙන්නේ ශීරපායින්ට විතරයි. දැන් මෙතන ඉන්න ශීරපායියා කවුද? බෙලි කියන්නේ ගස් జాතියක්නේ. වැලි කඩදාසි කියන්නේ අප්‍රාණීදයන්. මීමැස්ස කියන්නේ ආත්‍රපෝඩාවෙක් සන්ධිපාදිකයෙක්. උණහපුලුවා කියන්නේ කවුද? ශීරපායෙක්. උණහපුලුවා කියන්නේ කිරි දීලා පැටව පෝෂණය කරන සතෙක්. එහෙනම් මෙතෙන්ට ගැලපෙන්නේ D. වැරදි නම් හදා ගන්න ඕගොල්ලෝ.
ප්‍රෝටීන් ආහාර මත ශුද්ධ ජීවී ක්‍රියාව අපි දන්නවා පූති කාචනය නෙවෙයි එතන පූති භවණය. එතන වැරදි. පූති හදාගන්න එක. පූති භවණය. හරි මේ 8 වසර ටියුට් එක ගහන්න print මේ type කරන්න දුන්නු එක්කෙනා සම ගොඩක් තැන්වල වරද්දලා. ඒක වැඩේ. දැන් මේ ටියුට් එකේ 8 වසරේ ප්‍රශ්න පොත ගහන්න දුන්නේ මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගාව තියෙන type setting කරන තැනකට. ඒ මිනිස්සයා මේක හරියට කරලා නැතනින් තැන මේ වගේ වැරදි තියෙනවා. මටත් අහුන්නේ නැහැ. මම පුළුවන් තරම් බලලා දැම්මේ. නමුත් මටත් ඒක අහුන්නේ නැහැ සමහර තැන්. හරි. ඒ තැන් මම හදනවා ඈ. පූති භවණය. එතකොට ආහාර සංචිත කඳකි. ආහාර ගබඩා කරලා තියෙන කඳේ ආහාර ගබඩා කරලා තියෙන උක්නේ. කඳේ ආහාර ගබඩා කරලා තියෙන උදාහරණ දෙකයි මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ. අනිත් උදාහරණේ දාන්න ළමයි අත උස්සන්න. උක් එකක්. තව ගහක් තියෙනවා. කඳේ ආහාර ගබඩා කරන. කොබලන් එක දාමු නියමයි. ඔක්කොම ගොඩක් අත උස්සන් ඉන්නවනේ. අපි නිකන් අහලා බලමු තිසස්ගේ. මොකක්ද අනිත් ගහ? කිතුල්. good නියමයි ඈ. හරි. එතකොට මේකේ හරි අත් පහක් දාන්න. සියලු දරුවෝ අත් පහක් දාන්න. නැත්නම් අමතක වෙලා අත උස්සන් ඉන්න එපා. ඉස්සුවනම් දාලා වැඩේ ඉවරුනාට පස්සේ අත් පහක් දාන්න ඕනේ. නැත්නම් කරදරයිනේ. තව ළමයෙකුට ප්‍රශ්නයක් අහන්න ඉඩ කඩ නැහැ. හොඳේ. ඒ නිසා ඒක කරන්න එපා. අත ඉස්සුවනම් වැඩේ ප්‍රශ්නේ ඇහුවනම් ඒ වැඩේ ඉවරුනා නම් අත පහක් දාන්න ඕනේ හැමතිස්සෙම. හරි. එතකොට මෙතෙන්ට ආහාර සංචිත කඳකි නෑ F උක්. ප්‍රචාරණ මුලක් ඇත. ප්‍රචාරණ මුල්. ඔය දන්නවා ප්‍රචාරණ මුල් කියන්නේ මොනවද? මුලෙන් අලුත් පැලෙනවා නම් ඒවට කියන්නේ ප්‍රචාරණ මුල්. හැම ගහකම ළමයි මුලෙන් පැලෙන්නේ නැහැ. දැන් ගෙදර තියෙන වටේ තියෙන ගස්වල හැම එකෙම මුලෙන් පැලෙනවද නැහනේ. ඔය කරපිංච, පේර, බේලි, දෙල් ඒ වගේ ඒවායි තමයි මුලෙන් පැලෙන්නේ. එතකොට මෙතන උත්තරේ A බෙලි. බෙලි ගහේ මුලෙන් පැලෙනවා. ඇටවලුත් පැලෙනවා, මුලෙනුත් පැලෙනවා. A. රළු වයනයක් ඇත. ඒ කියන්නේ අතට මොකද වයනය කියන්නේ? ස්පර්ශ කරාම අතට දැනෙන ගතිය. අපි අතින් යම්කිසි දෙයක් ඇල්ලුවාම අපේ අතට දැනෙන ගතිය. රළු බව, සුමට බව. ඒ අපි කියන්නේ වයනය. ඒතර රළු වයනයක් තියෙන්නේ කාටද? වැලි කඩදාසි වලට. ඔබ දන්නවනේ වැලි කඩදාසි හරිම රළුයි. නම් B. පියාපත් සැලීමෙන් හඬ උපදවන්නේ මී මැස්සා C. ඊළඟට අපි යනවා ඊළඟ කොටසට. පස්වෙනි ප්‍රශ්නය. එකම ප්‍රශ්නේනේ. ආයෙත් 5 කියලා වැටලා තියෙන එකට අංක. හරි කමන්නේ. සමහර ජීවි ඔවුන් අයත් වන කාණ්ඩයේ පොදු ලක්ෂණ වලට අමතරව සුවිශේෂී ලක්ෂණ පෙන්වුම් කරයි. ආවේස් කාණ්ඩයට අයත් පියාසර කළ නොහැකි සතෙක් නම් කරන්න. අපි දන්නවා ආවේස් කියන්නේ පක්ෂීන්. පක්ෂීන්ට සාමාන්‍යයෙන් බහුතරයකට පියාඹන්න පුළුවන්. හැබැයි පියාඹන්න බැරි සෙට් එකකුත් ඉන්නවා. පක්ෂීන්ගේ හැමෝටම පියාඹන්න බෑ. සමහර සත්තුන්ට පියාඹන්න බෑ. දැන් ඔයගොල්ලෝ පොතේ අමතර දැනුමට ඒක දාලා තියෙනවා. අමතර දැනුමට කියලා නේද? මතකද ඔබට? පැස්බරා. කැසොවෙරි. දැන් මේ සත්තු වත්තට ගියම්බට මේගොල්ලෝ බලන්න පුළුවන්. කැසොවෙරිලා ඉන්නවා. එමු. ඊළඟට රියා. ඊළඟට කිවි. ඊළඟට පෙන්ගුයින්. මේ වගේ සත්තු ඉන්නවා. ඒගොල්ලෝ පක්ෂීන්. හැබැයි ඒගොල්ලන්ට පියාඹන්න බෑ. හරි. ආවේස් කාණ්ඩයට අයත් පියාසර කළ නොහැකි සත්වෙක් නම් කරන්නේ කොහොම? ඔය කියපු කට්ටියන්ගෙන් අපිට ලේසියෙන් මතක හිටින කෙනා තමයි කවුද? පැස්බරා. පැස්බරා බරයිනේ කොහේ පියඹන්නද? අලගෙඩිය වගේ ඉන්නේ නේද? පැස්බරා. තව ලියන්න පුළුවන් ඈ පැස්බරාට නැතුව ඔබ කිවි ලිව්වොත්, එමු ලිව්වොත්, රියා ලිව්වොත්, පෙන්ගුයින් ලිව්වොත්, කැසොවෙරි ලිව්වොත් ඒත් ලකුණු හම්බ වෙනවා. මැමේලියා කාණ්ඩයට අයත් පියාඹිය හැකි සත්වෙක් නම් කරනවා. ඔබ දන්නවා මැමේලියාව කියන්නේ ශීරපායින්. ශීරපායින්ට පියාඹන්න පුළුවන් සතෙක් ඉන්නවා වවුලා. වවුලා පක්ෂියෙක් නෙවෙයි ශීරපායි. වවුලොත් ಜಾති ඉන්නවා. මා වවුලා, කිරි වවුලා, එක එක වවුල්ලු ಜಾති ඉන්නවා. තව පළතුරු වවුලා. හරිද? නරි වවුලා. ඔය වගේ එක එක ಜಾති ඉන්නවා. සමහර වවුලු ඉන්නවා ලේවුරා බොනවා. අපේ උනත් ලේවුරා බොන ඔය ඩ්‍රැගියුලා කියලා එම ෆිල්ම් එකක් එමත් තියේ නේද? ලේවුරා බොන වවුලුත් ඉන්නවා. හැබැයි ලංකාවේ නෑ. මම දන්න විදිහට ලංකාවේ නෑ. ඒගොල්ලෝ ඉන්නවා මෙක්සිකෝ,
ආජන්ටිනාව ඇමරිකාව මේ වගේ රටවල් වල තමයි වැම්පයර් බැට්ස්ලා ඉන්නේ. ඊළඟට ඇම්ෆීබියා කාණ්ඩයට අයත් ගාත්‍රා රහිත සත්වෙක් නම් කරන්න. රූපෙකුත් එක්ක පොතේ තියෙනවනේ. රූපෙකුත් එක්ක පොතේ තියෙනවා ඇම්ෆීබියාවෙක්ගේ ගාත්‍රා නැති ඇම්ෆීබියාවෙක් ඉන්නවා. කවුද? අන්න මතක තියාගන්න. කවුද? පණු ගෙම්බා. ගෙම්බා නෙවෙයි පණු ගෙම්බා. පණු ගෙම්බාගේ රූපෙකුත් ඔයාගේ අච්චුපතේ දාලා තියෙනවා. මෙයාට ගාත්‍රා නැහැ. ගාත්‍රා නැහැ. කකුල් නැහැ. ගාත්‍රා කියන්නේ කකුල්. අත්පා කකුල් නැහැ. පැහැදිලිනේ? හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නයට යමු. 6. A තීරයේ සඳහන් ලක්ෂණ පෙන්눔 කරන ජීවී කාණ්ඩය B තීරයෙන් තෝරා ඊට අදාළ අංකය ලියන්නයි තියෙන්නේ. A තීරුවේ ඉන්න අයගේ ලක්ෂණ බලලා B තීරුවේ ලියන්න තියෙන්නේ. B තීරුවේ B තීරුවේනේ. A තීරුවේ සඳහන් ලක්ෂණ පෙන්눔 කරන ජීවී කාණ්ඩය B තීරුවෙන් තෝරලා ලියන. ආලිය තෝරමු බලන්න. බාහිර දැන් ළමයි හොඳට අවබෝධයෙන් කරන්න ඕනේ. දේහය බාහිරව ඛණ්ඩණය වී ඇති අතර සංදි සහිත උපාංග ඇත. අප දන්නවා සංදි සහිත උපාංග කියන්නේ සංදිපාදිකයෝ. ඒ කියන්නේ කවුද? ආත්‍රෝපෝඩාවෝ. එතකොට මෙතන ඉන්න ආත්‍රෝපෝඩාවා කවුද? ඕකේ දෙපැත්තක් තියෙනවා. එහා පැත්තෙත් තියෙනවා. නම තියෙන්නේ නේ. මෙතන කෙලිම ලියත හැකි C. C. මේ ආත්‍රෝපෝඩා කියන්නේ C. මෘදු දේහයක් ඇති අතර පේශිමේ පාදයක් ඇත. ළමයි මෘදු දේහය කියන්නේ මොලුස්කානේ. මොලුස්කා මෘද්වංශීන් මොලුස්කාවන්. එහෙනම් F. පේශිමේ පාදෙකුත් තියෙනවා ඒකට F. කොරල සහිත කොරපොතු තියෙන වියලි සමක් තියෙන කාටද? පෙනහැලි වලින් ශෝෂණය කරන්නේ රෙප්ටීලියාවන් උරගයින්. උරගයින්. ඊට පස්සේ බුහුබා සහ මෙඩුසා ලෙස ස්වරූප දෙකක් ඇති අතර අරිය සම්මිතියක් පෙන්වන අපි දන්නවා නිඩාරියාවන්. ඒක මේකම තමයි D. නිඩාරියාවන්. ඊළඟට ශ්වසනය පෙනහැලි තෙත සම හෝ මුඛය මගින් ඔබ දන්නවා පෙනහැලි වලිනුයි තෙත සමිනුයි කටෙනුයි මේ උස්ම ගන්න පුළුවන් කෙනා තමයි උභයජීවියා. උභයජීවියට අපි කියන්නේ ඇම්ෆීබියාව කියලා. මේ තියෙන්නේ ඇම්ෆීබියා B. ඇසිපිය නොමැති ඇස් ඇති අතර ශ්වසනය සඳහා ජලක් ලෝම ඇත. ෂුවර් එකට මාළුවෙක් නේද? ඇසිපිය නැත්තේ කාටද? අපි ඉගෙන ගන්න එකේ සම්පූර්ණයෙන්ම ගත්තොත් ඇසිපිය නැති එකම සතා කවුද? මාළුවා. එතකොට මාළුවාට කියන්නේ පිස්කේස් කියලා G. දේහ කාණ්ඩ වලට බෙදී ඇති අතර සීන් දිග අන්න සීන් දිග පණු ආකාර දෙහි තියෙන ඇන්ලිඩාවන්. කොහෙද බලන්න ඇන්ලිඩාවන් ඉන්නේ? මෙතන A. A. on. හරිනේ. හොඳයි අපි ඊළඟ එකට යමු. ඊළඟ ප්‍රශ්නේ. හරි. අපිට විනාඩිය දෙන්න පොඩ්ඩක් වතුර ටිකක් බොන්න ඕනේ. උගුර වෙල්ලා වගේ. ඔයගොල්ලොත් ඔන්න වතුර චුට්ටක් බොන්න ටක් ගාලා. විනාඩියකින් වැඩි වෙලා ගන්න නැහැ. ටක් ගාලා වතුර ටිකක් බීලා ඔළුව හොඳට ගසලා පොඩ්ඩක් නැගිටලා හොඳ උස්මක් අරන් ආයි වාඩි වෙන්න. දැන් අපි පැයක් කරානේ. එක දිගට ටික කරනකොට සමහරට අමාරු වෙන්නේ. මට විනාඩියක් දෙන්න මම වතුර එකක් බීලා ටක් ගාලා පටන් ගන්නවා. විනාඩියෙන් එනවා ඈ. පැය ගණන් ඉන්නේ නැහැ. හරි වතුර ටිකක් බොන්නම වැඩිලා කියන්නේ නැහැ.
හරි. දැන් අපි නැවත සම්බන්ධ වුණා. දැන් ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා ඊළඟ ප්‍රශ්නය. සත්ව කාණ්ඩ කීපයක් සහ ඊට අදාළ ජීවීන් ඇතුළත් වන පරිදි සම්පූර්ණ කිරීම සඳහා සකස් කරන ලද රූප සටහනක් පහත දැක්වේ. හිස්තැන් පිරවීම සඳහා වරහන් තුල දක්වා ඇති පද යොදා ගන්න. ගස්ක කියලා තියෙන ගන්න. මොනවද පද? නිඩාරියා, ඇනලිඩා, අටපියල්ල, ඇව පියල්ල නෙවෙයි හදා ගන්න අටපියල්ලා, ගැඩවිලා, මුහුදු මල, සමනලයා, ආත්‍රපෝඩාවා. මේවා තමයි මේකට දාන්න තියෙන්නේ. බලමු කොහොමද දාන්නේ කියලා බලමු. PQR කොටු වලට ගැලපෙන සත්ව කාණ්ඩ තෝරා සටහන් කරන්න. බලමු අපි කොහොමද තෝරන්නේ කියලා. දැන් ඔබ සක්‍රියව මේකට සම්බන්ධ වෙනවා. දැන් ගොඩක් අය කරලා ඇත්තේ. ලොඩියා. සඳනිමයි පුතා. මොකෝ අත උස්සන්නේ? ඔව්. සර් මැමේලියා කාණ්ඩයට අයත් පියාඹායාගේ සත්වයෙක් විදියට හම්බාව ලියන්න බැරිද? හම්බාව පුළුවන්. දැන් හම්බාව කියන්නේ මේ ශිරපායෙත් තමයි. ලියන්න පුළුවන්. හරි සර්. හොඳයි. ඊට පස්සේ alright. හරි. හම්බාවගේ සත අහලා තියෙනවද ඔයගොල්ලෝ නිකන් ලේනික් වගේ සතෙක් පියාඹල යන්න පුළුවන්. හරි. ගස් උඩට නැගලා උඩ ඉඳලා පල්ලෙහාට පියාඹගෙන යනවා. අර නිකන් බැට්මෑන් වගේ නිකන්. ලංකාවේ ඉන්නවා මේ ආවට නම් දකින්න ලැබෙන්නේ නිකන් දඬු ලේනෙක් වගේ සයිස් එක තියෙන සතෙක් හම්බාව. ඊළඟට අපි දාලා PQR කොටු වලට ගැලපෙන සත්ව කාණ්ඩ තෝරා සටහන් කරනවා. අපි බලමු දැන් කොහොමද තෝරන්නේ. ලොඩියා. ලොඩියා ඔබ දන්නවා ලොඩියා කියන්නේ මේ ජෙලිෆිෂ්ට. ලොඩියා කියන්නේ ජෙලිෆිෂ්ට. එතකොට එයා අයිති වෙන්නේ මොන කාණ්ඩයටද? මේ නිඩාරියා කියන කොටසට. එහෙනම් මේකේ පළවෙනි ප්‍රශ්නෙට අපි P කියන්නේ මොකක්ද එහෙනම්? නිඩාරියා. නිඩාරියා. එහෙම නැත්නම් සිලින්ඩරේටා කියලාත් කියනවා. මේකේ සිලින්ඩරේටා වචන දීලා නැහැ. ඔයගොල්ලෝ අච්චුපතේ දීලත් නැහැ. පොතේ දීලා තියෙන්නේ නිඩාරියා කියලා. ඊළඟට අපෙන් අහනවා Q. අපි එතනටම ලියමු Q. Q කියන්නේ කවුද? පත්තෑය. ඔබ දන්නවා පත්තෑය කියන්නේ ගෝනුස්සා පත්තෑයා, මකුලුවා, කකුලුවා, ඉස්සා, පොකිරිස්සා මේගොල්ලෝ අයිති වෙන්නේ කාටද? ආත්‍රපෝඩාවන්ට. මේක ඇති කොහේ හරි ආමේ තියෙන ආත්‍රපෝඩා. එහෙනම් Q කියන්නේ කවුද? ආත්‍රපෝඩා. ඊට පස්සේ R. බලමු R. ආමේ තියෙන කූඩැල්ලා. ඔබ දන්නවා කූඩැල්ලා, ගැඩවිලා, කූඩැල්ලා, පත්තෑ පණුවා. අයිති වෙන්නේ ඇනලිඩාවන්ට. ඇනලිඩා. දැන් කොහොමද මේක ඔබ පාඩම් කරන්න ඕනේ? මේක එක සතා මේක එක වර්ගයට අයිති සත්තු පාඩම් කරලා තියෙන නිඩාරියාවන්ට උදාහරණ. ආත්‍රපෝඩාවට උදාහරණ පාඩම් කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි අඳුර ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔයා කොහොමද අඳුරගන්නේ? තමන් පාඩම් කරලා තියෙන්න ඕනේ. මොලුස්කාවන්ට උදාහරණ මොනවද? ඇනලිඩාවන්ට උදාහරණ මොනවද? පාඩම් කරලා තියෙන්න ඕනේ. එහෙම නැතු ගන්න මේ වගේ ඒවා කරන්න බෑ. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටස අහනවා ABCD සඳහා ගැලපෙන ජීවීන් තෝරා ලියන්න. A කොයි? මේ A. එතන ලොඩියට අමතරව තව කවුද? මුහුදු මල. මුහුදු මල තමයි මෙතෙන්ට එන්න ඕනේ. ඇයි? මේ නිඩාරියාවට උදාහරණ දෙකක් මෙතන දීලා තියෙනවා. එකක් දීලා තියෙනවා ලොඩියා. ඉතින් තව අනිත් උදාහරණ තමයි මුහුදු මල. එතකොට A කියන තැනට එන්න ඕනේ මුහුදු මල. මුහුදු මල. ඔව්. තෙසන්න චෙනුලි. ඇයි පුතා? සර් එතනට කොරල් භූභාව කමක් නැද්ද? කොරල් භූභාව කොතන තියෙනවද? ඒක නෑනේ පුතේ කොරල්. දැන් මේ උඩින් තෝරලා ලියන්න ඕනේ. මෙතන නෑනේ කොරල් භූභාව. හරි සර්. තේරුණානේ? දැන් කොරල් භූභාව හරි. නමුත් මේගොල්ලෝ කියන්නේ මේ හිස්තැන් පිරවීම සඳහා වරහන තුල දක්වා ඇති පද යොදන්නනේ. යොදා ගස්ත නෙමෙයි ගන්නනේ කියලා තියෙන. එතකොට මේ කොරල් භූභාව හරි. නමුත් මේ ලියන්න බෑ. මේකේ තියෙන එකෙන් තමයි ඔයා ලියන්න ඕනේ. ඒක නිසා එතකොට ලකුණු හම්බෙන්නේ නැහැ. විභාගෙදි ලිව්වොත් ඒ කියන විදිහට කරන්න ඕනේ. හරි. ඊළඟට B. B පත්තෑය තව ආත්‍රපෝඩාවේ සමනලය මේ ඉන්නේ සමනලය. B සමනලය.
ඊට පස්සේ D ABC C C මොලුස්කා. මෙතන ඉන්න මොලුස්කාවා කවුද? අට මේ ඇව පියල්ලා නෙමෙයි මේක හරි. අට පියල්ලා. අට පියල්ලා. ඊට පස්සේ D කූඩැල්ලා. කූඩැල්ලට අමතරව අනිත් එක්කෙනා ගැඩවිලා. ගැඩවිලා. හරි. ඊළඟට අපි අපෙන් අහන සත්ත්ව වර්ගීකරණය යනුවෙන් අදහස් වන්නේ කොහොමද? ඔක කොහොම ඔයගොල්ලෝ අච්චුපතේ තියෙනවා මොකද්ද? මේ පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ කිරීම. නැත්තම් කාණ්ඩ වලට වෙන් කිරීම. සත්ත්ව වර්ගීකරණය කියලා පොතේ එහෙමම තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ඒකට උදාහරණය ලියන්න ඕනේ. මේ තියෙන පොතේ තියෙන එක. මේ පොතේ කොහොමද මේව තියෙන්නේ? මම ඔයගොල්ලන්ගේ ටියුට් එකෙත් ඔයගොල්ලන්ට මේක ලියලා පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම සත්ත්ව වර්ගීකරණය ලෙස හැඳින්වෙනවා. ඉතින් ඔක ඕමම ලියන්න ඕනේ. මේ කලුවේ තියෙන. ඒකනේ අහන්නේ සත්ත්ව වර්ගීකරණය යනුවෙන් අදහස් වන්නේ කොහොමද? පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම. ලියන්න. අපි කියනවා සත්ත්ව වර්ගීකරණය කියලා. හරිනේ. ඊළඟට ළමයි ඊළඟ ප්‍රශ්නයට යනවා. මේක දෙබෙදුන් සූචියක් තියෙනවා. ඉතින් අපි මේ බෙදාගෙන යන්න. අමාරු නෑ නේ. බලමු. මොකද කියන්නේ පහත දැක්වෙන සතුන් අයත් වන කාණ්ඩ හා එම කාණ්ඩ සතු ලක්ෂණ කිහිපයක් පදනම් කරගෙන සිදු කරන ලද සරල වර්ගීකරණයක බලමු. කොඳුවැඩ පෙළක් සහිත සතුන් අයත් වේ සහිත නෙවෙයි රහිත සතුන් හරිනේ. නැති අයට කියන්නේ අපෘෂ්ඨ වංශී. එහෙනම් කොඳුවැඩ පෙළක් සහිත සතුන්ට කියන්නේ මොකද්ද? පෘෂ්ඨ. මේ අයන්න අයින් කරාම හරි පෘෂ්ඨ වංශී. පෘෂ්ඨ වංශී. ඊළඟට කොඳුවැඩ පෙළක් තියන අය කොටස් දෙකකට මෙතන බෙදලා තිනවා. පෙනහැ ශොසනයට පෙනහැලි යොදා ගන්නා සතුන් අයත් වේ. ශොසනයට පෙනහැලි යොදා නොගන්නා සතුන්. කවුද ශොසනයට පෙනහැලි යොදා නොගන්නේ කවුද? පිස්කේස්ලානේ. මාළු. ඒගොල්ලෝ ශොසනයට යොදා ගන්නේ මොනවද? කර්මල්. එතකොට ශොසනයට පෙනහැලි යොදා නොගන්නා සතුන් කියන්නේ කවුද? පිස්කේස්ලා. පිස්කේස් එහෙම නැත්නම් මත්ස්‍යයන්. ඊළඟට අනික් කට්ටිය එතකොට මේ පැත්තට යනවා. ඇයි? දැන් උභය ජීවියට පෙනහැල්ලක් තියෙනවා. උරගයාට පෙනහැලි තියෙනවා. පක්ෂියට පෙනහැලි තියෙනවා. ශීරපායින්ට පෙනහැලි තියෙනවා. එතකොට පිස්කේස් මෙතෙන්ට ගියාම ඉතුරු සෙට හතර දෙනා මේ පැත්තට යනවා. දේහයේ අනාකූල හැඩයක් පවතින සතුන් අයත් වේ. ඔබ දන්නවා දේහයේ අනාකූල හැඩයක් තියෙන්නේ කාටද කියනවා කියන. දැන් මේ පිස්කේස් ගන්න බෑනේ. පිස්කේස් කියන්නේ මෙතෙන්ටනේ. එහෙනම් මට ඔබ දන්නවා කොඳු වැඩ පෙළක් තියෙන සත්තු වර්ග 5කට බෙදෙනවා. කවුද? පිස්කේස්, ඇම්පීබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. එතකොට ඕකෙන් පිස්කේස් වලට අමතරව පිස්කේස් හැරුණම අනාකූල හැඩයක් තියෙන අනිත් කෙනා තමයි කවුද? පක්ෂියා. එතකොට මෙතෙන්ට එන්න කවුද? ආවේස්. අපි දන්නවනේ අනාකූල දේහ හැඩයක් තියෙන ජීවි ಜಾති දෙකයි. පක්ෂීනුයි මත්ස්‍යනුයි. එතකොට මෙතන අපි මත්ස්‍යයන් ලිව්වනේ පිස්කේස් කියලා. එහෙනම් අනිත් යන තමයි ආවේස්. දේහ අනාකූල හැඩයක් නොමැති සතුන්.
එහෙනම් අනිත් කට්ටිය මෙතන ලියන්න ඕනේ. කවුද? අනිත් කට්ටිය කවුද? ඇම්පීබියා. තව රෙප්ටීලියා. තව මැමේලියා. ඔය තුන් දෙනා මේ පැත්තට එනවා. ඊළඟ මෙතන දේහයේ අරිය සම්මිතියක් ගන්නා සතුන් අයත් වේ. අපි දන්නවා අරිය සම්මිතියක් තියෙන එකම සත්ව ආකාරය තමයි නිඩාරියා. අනිත් හැමෝටම තියෙන ද්විපාර්ශ්වික සම්මිතිය. හරිද? අනිත් හැමෝටම තියෙන ද්විපාර්ශ්වික සම්මිතිය. අරිය සම්මිතියක් තියෙන එකම සත්ව ආකාරය තමයි නිඩාරියාවන්. තව තියෙන ළමයි පංචාරිය සම්මිතිය කියලා. ඒක ඕගොල්ලන්ට ලොකු පන්තිවලදී කියලා දෙනවා. ඔය එකයි නොඩමේටාවන් ගැන. හරි. ඒක ඕගොල්ලගේ අච්චුපතේ 8 වසරට තාම දාලා නැහැ එකයි නොඩමේටාවන් ගැන. හරි පස්සේ කතා කරනවා මේ පංචාරිය සම්මිතිය. ඊට පස්සේ දේහයේ අරිය සම්මිතිය නොගන්නා සතුන් අයත් වේ කියලා තියෙනවා. හරි අපි බලමු ඒකට තෝරන ඉතින් ඉතුරු ටික ලියත හැකියි. ඉස්සෙල්ලා බලමු මේ ප්‍රශ්නේ. මෙම දේ ප්‍රශ්න කියලා තියෙන ටික බලන්න ප්‍රශ්න පොත ගන්න. ඒකේ ප්‍රශ්න පොතේ ඔබ ඉන්නේ මොකද්ද කියන්නේ? ඉහත වර්ගීකරණයේ ABC ස්ථාන වලට ගැලපෙන කාණ්ඩවල නම් පිළිවෙලින් ලියන්න. මම ලිව්වානේ. A වලට ගැලපෙන එක ලිව්වා, B වලට ගැලපෙන එක ලිව්වා, C වලට ගැලපෙන එක ලිව්වා. ඒක හරි. D කාණ්ඩයට අයත් සතුන්ට දේහයේ පවතින අනාකූල හැඩය ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? D කාණ්ඩයට අයත් සතුන්ට දැන් ඔය ලියන්න ඕනේ. D ඊළඟ ප්‍රශ්නෙට උත්තරය D කාණ්ඩයට අයත් සතුන්ට අනාකූල හැඩය. D කාණ්ඩය කියන්නේ ආවේශ. දැන් මම ලිව්වනේ ආවේශ කියලානේ. එහෙනම් එයාට පක්ෂියා ආවේශ කියන්නේ පක්ෂීන්. ඒතර පක්ෂීන්ට අනාකූල හැඩය මොකටද වෙන්නේ? වාත ප්‍රතිරෝධය මැඩ පවත්වා ගනිමින් පියෑඹීමට. එහෙනම් මේකේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය ඔබ ලියන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේ. වහනෝනේ D කාණ්ඩයට අයත් සතුන්ට දේහයේ පවතින අනාකූල හැඩය ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? මොකටද කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ? මේ වාතය කපාගෙන පියාඹගෙන යන්න. දැන් අපි ලියනවා වාත ප්‍රතිරෝධය මැඩ පවත්වා ගනිමින් පියාඹීමට. ලියන්න උත්තරේ. මම බෝඩ් එකේ ලියන්නේ ඔයගොල්ලෝ උත්තරේ ලියා ගන්න. වාත ප්‍රතිරෝධය මැඩ පවත්වා ගනිමින් පියාඹීමට. දෙවෙනි ප්‍රශ්නය. මොකද්ද මම ඕනම ඉතින් ලියන්න? වාත ප්‍රතිරෝධය. වාතයෙන් ඇතිවන බාධාව. මැඩ පවත්වා ගනිමින් වාත ප්‍රතිරෝධය මැඩ පවත්වා ගනිමින් පියෑඹීමට. වාත ප්‍රතිරෝධය මැඩ පවත්වා ගනිමින් පියෑඹීමට තමයි අනාකූල හැඩය වැදගත් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? සත්ව ලෝකයේ වැඩිම සත්ව විශේෂ සංඛ්‍යාවක් ආයත් වන කාණ්ඩය පවතින්නේ කවර අක්ෂරයේ යටතේද? මොකද අක්ෂරය? F. මේ අක්ෂරය යටතේ මෙතෙන්ට ලියන්න පුළුවන් නේද ආත්‍රපෝඩාව? ඇයි නිඩාරියා හැර කොඳුවැඩ පෙළක් නැති සත්තු ටික ඔක්කොම මෙතන ලියන්න පුළුවන් ආත්‍රපෝඩාව. ඒතර F කියන තැනට තමයි ආත්‍රපෝඩාව එන්න ඕනේ. එතකොට තුන්වෙනි එකට උත්තරේ මොකද්ද? F. F කියන ස්ථානටනේ ආත්‍රපෝඩාව ඉන්නව නම් එන්න ඕනේ. ඊළඟට C අක්ෂරයෙන් හඳුන්වන සත්ව කාණ්ඩයට අයත් කරදිය වාසී ජීවියෙකු නම් කරන්න. C කො බලන්න C. මේ තියෙන C කියන්නේ නිඩාරියාව. එතකොට නිඩාරියාවන්ට ඔයගොල්ලෝ දන්නවා කරදිය වාසීන් ඉන්නවා මුහුදු මල. තව ලොඩියා. මිරිදියත් ඉන්නවා නිඩාරියාවන්ගේ. උදාහරණයක් හයිඩ්‍රා වගේ සත්තු ගත්තොත් ඒගොල්ලෝ ඉන්නේ මිරිදිය. මේ අහන්නේ කරදිය. එතකොට හයිඩ්‍රා ලිව්වොත් උත්තරේ හම්බෙන්නේ නැහැ. ලකුණු හම්බෙන්නේ නැහැ. හයිඩ්‍රා ඉන්නේ මිරිදියේ. මිරිදිය කරදිය තමයි ඉන්නේ ඔය ලොඩියෝ සහ මුහුදුමාල්. ඊළඟට මැමේලියා කාණ්ඩයේ සතු ඉහත වර්ගීකරණයේ සඳහන් නැති ලක්ෂණයක් සඳහන් දෙකක් ලියන්න. මැමේලියාව කියන්නේ ශීරපායින්. එතකොට ශීරපායින් සතු මේකේ සඳහන් නොවන ලක්ෂණයක් ලියන්න ඕනේ. එතකොට මේක කියනවා අනාකූල හැඩයක් නැහැ කියනවා. පෙනහැලි යොදා ගන්නවා කියන එක ලියන්න බෑ. මේකට අනුව මේ මෙතන ඉන්න කට්ටියට මොනවද හිමි වුණ ලක්ෂණ? මේ ලක්ෂණ ටික හිමි. ඊට පස්සේ මෙතන මේ අත්ෙන් එන නිසා මේ ලක්ෂණ ටික හිමි. මේ අත්ෙන් එන නිසා මේ ලක්ෂණ ටික හිමි. එතකොට මැමේලියාවන්ට මේ
මේ දෙබදුන් සූචියේ අට අනුව තියෙන ලක්ෂණ ටික තමයි මේක. ඊට පස්සේ ඒකේ මේක ඒකෙන් මේක. ඒවා හැර ලියන්න ඕන. එතන කොඳුයට පෙලක් ඇත ඒවා ලියන්න බෑ. ශ්වසනයේ පෙනහැලි යොදා ගන්නවයි කියලා ලියන්නත් බෑ. ඒක මෙතන තියෙනවනේ. හරිද? එහෙනම් මොකක්ද ලියන්න පුළුවන්? ස්තන ග්‍රන්ථි පිහිටා ඇත. බාහිර කම්පෙති ඇත. ලේසියම ලියන්න පුළුවන් නේ. බාහිර කම්පෙත්තක් තියෙන මේ මගේ පේනවනේ මේ කම්පෙත්තම. හරිද? බාහිර කම්පෙති මේ. කම්පෙති දෙක පේනවනේ මේ. ඉතින් කම්පෙති. බාහිර කම්පෙති තියෙන කාර්ය. ස්වේද ග්‍රන්ථි ඇත. ස්නේහශ්‍රාවී ග්‍රන්ථි ඇත. දන්නවා මේවා තමයි ශිරපායන්ගේ ලක්ෂණ. තව තියෙනවා ගොඩක් කලල බන්ධයක් ඇත. උෂණ දේහයෙන් බාහිරට නිරා ඇත. ඔය වගේ හින්න තෝගයක් තියෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට ලොකු පන්ති වලදී උගන්වනවා. ඒක හොඳ ප්‍රශ්නයක්. 9 වෙනි එකට යන්න. 9. ගණන 9. 9. ගමු. අප අවට පරිසරයේ සිටින සතුන් අතර විශාල විවිධත්වයක් පවතී. ඒක අපි දන්නවා. අධ්‍යයනයේ පාසුව සඳහා වුන් වර්ග කරනවා. ඒකත් අපි දන්නවා. පොදු ලක්ෂණ නේද? පොදු ලක්ෂණ සලකලා ජීවීන් වර්ගීකරණය කාණ්ඩ වලට බෙදනවානේ. දැන් අපි බලමු මේකේ පුරවන්න තියෙන්නේ මොනවද? පාද ලක්ෂණ සලකා වගු පුරවන්නලු. බලමු. වරල් මගිනි සංචරණයේ වරල් තියෙන්නේ කාට විතරද? මම දැන් ඔයගලන්ට ටිකට කලින් කිව්වා වරල් තියෙන්නේ කාට විතරද ලෝකේ? ලෝකේ වරල් තියෙන්නේ මාළුන්ට විතරයි. මත්ස්‍යයන්ට විතරයි. නම් මෙතන ටක් ගාලා පුරව ගන්න පුළුවන් පිස් කේස් කියලා. පිස් කේස්. ශෝෂණය පිස් කේස් කිව්වම මාළු ශෝෂණය කරන්නේ මොනවෙන්ද? කරමල් වලින් නේද? ඉතින් උදාහරණයක් ඔයාලට කැමති එකක් දාගන්න. මම කැමති බලයට. බලය. හරි. ඊට පස්සේ සලමන්දරා කියපු ගමන් මතක් වෙන්න ඕනේ. සලමන්දරා කියපු ගමන් මතක් වෙන්න ඕනේ ඇම්ෆීබියා කියලා නේ. ඇම්ෆීබියා. පෙනහැලි තියනවා, තෙත සම තියනවානේ. සංචරණය කරන ගාත්‍රා යොදා ගන්න. පාද මගින් නැත්තම් ගාත්‍රා මගින්. ඊළඟට ආවේස් කියන්නේ කවුද? පක්ෂියෙක්. අපි කාගේ හරි පක්ෂියෙක්ගේ නමක් ලියමු. කැහිබෙල්ලා. හරි ලස්සන මේ පක්ෂියෙක් කැහිබෙල්ලා. ඕගොල්ලන්ගේ අච්චු පොතේත් මට මතක විදියට කැහිබෙල්ලාගේ රූප සටහනක් තියෙනවා. හරි පියාඹනකොට හරිම ලස්සන නිල් පාටක් තියෙනවා. පියාපත්වල මාර ලස්සනයි. අපි සිංහරාජ ගිහින් හිටපු දවස් දෙකේ මම කීප දෙනෙක් දැක්කා. හරිද? හරිම ලස්සනයි. ඕන තරම් ඉන්නවා මේ ප්‍රදේශයේ කැහිබෙල්ල ගොඩක් ඉන්නවා. ඔය අපි ගියේ කොහෙන්ද ඒක ඇවිල්ලා මෙන්න මේ නිකන් මට ප්‍රදේශීය කොහෙන්ද අපි ගියේ? මතුගම පැත්තෙන් නේද? මතුගමන කොහෙන්ද මන්ද? ඔව්. හරිම ලස්සනයි ඈ. මාර විදියට ඉන්නවා මේ කැහිබෙල්ලෝ. ඒ දෙනියාය පැත්තේ. ඔව්. දෙනියාය පැත්තේ. සොසන අවයවය පෙනහැලි. පෙනහැලි. සංචරණය මොනවද මේගොල්ලෝ සංචරණය කරන්නේ? පියාපත් මගින්. පියාඹලන යන්නේ. පියාපත් මගින්. ඊළඟට සංදි සහිත උපාංග තියෙනවා. සංදි සහිත උපාංග තියෙන්නේ කාටද? ආත්‍රපෝඩාවන්ට. නැත්තම් සංදිපාදිකයෝ කියලාත් කියනවා. ආත්‍රෝපෝඩා. උදාහරණයක් අපි හිතමු ගෝනුස්සා. කාලෙකින් දැක්කේ නෑ. ඉස්සර නම් ඔය මේ පැතිවල ගාල් යට අර මේ ඉන්න දැන් ගෝනුස්සෙක් දැක්ක කාලයක් මතක නෑ. ගෝනුස්සා. ඊළඟට ඒගොල්ලන්ගේ ශ්වසන අවයව ගැන මෙතන සඳහන් කරලා නෑ. ඔයගලට උගන්වන්නත් නෑ. ඒගොල්ලයි චූටි නල පද්ධතියක් තියෙන්නේ ශ්වසන නිලාල ඒ වගේ නම් වලින් හඳුන්වන නල සෙට් එකක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ හුස්ම ගැනීම සඳහා. හරි. හොඳයි. ඔන්න ඒකත් හරි. අර විශේෂ පෙනහැලි අපිට වගේ විශේෂයෙන් සකසුණු ලොකු පද්ධතියක් නැහැ ශ්වසන සඳහා ඒගොල්ලන්ට. ඊට පස්සේ අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නේ. 10. 10 වෙනි එකට යන්.
අප අවට ජීවත් වන සතුන් අතර පුළුල් විවිධත්වයක් පවතී. ඔව්. ඉතින් මේ සත්තු දීලා තියෙන ඒගොල්ලෝ දාන්න ඕනේ මේකට. ඔබට හිතන ඒවා දාන්න බෑ. දීලා තියෙන ඒවා තමයි දාන්න ඕනේ. හොඳේ. පෘෂ්ඨවංශිකයෙක් නම් කරන්න. පෘෂ්ඨවංශිකයෙක් එකෙක් නම් කරන් තියෙන. මෙතන ඉන්න ඕන් තරම් ගෝරිල්ලා පෘෂ්ඨවංශිකයෙක්. වවුල පෘෂ්ඨවංශිකයෙක්. එකෙක්නේ. ඉතින් ගෝරිල්ලා ලියමු. සමතුනී තෙතමනය සහිත ග්‍රන්ථිමය ඔබ දන්නවා තෙත ග්‍රන්ථි සහිත තුනී සමක් තියෙන්නේ කාටද? උභය ජීවීන්ට. මෙතන ඉන්න උභය ජීවියා කවුද? මැඩියා මේ ඉන්නේ. මැඩියා. අනාකූල හැඩයක් ඇති ජීවියෙකු නම් කරන්න. ඔබ දන්නවා අනාකූල හැඩයක් තියෙන එක්ක මාළුවෙක් එක්ක පක්ෂියෙක්. අනාකූල හැඩයක් තියෙන ජීවි කාණ්ඩ දෙකයිනේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ මත්ස්‍යයන් සහ පක්ෂී. ඉතින් අපි බලමු මත්ස්‍යෙක් කෙනකම් බලමු මේ දෙපියම් බෙල්ල බෑ. ගෝරිල්ලා මාළුවෙක් නෙවෙයි වවුලා මේ ශීරපායියෙක් මුවා ගන්න බෑ ශීරපායියෙක් අන්න මෝරා. ජීවියෙක් මෝරා. මෝරා කියන්නේ මත්ස්‍යෙක් අනාකූල හැඩේ තියෙනවා. දේහය ලෝම වලින් ආවරණය වූ ජීවියෙක්. ලොම් තියෙන්නේ කාටද? ශීරපායින්ට පමණයි. ලොම් තියෙන්නේ කිරිබීල හැදෙන සත්තුන්ට. එතකොට ගෝරිල්ලා හොඳ උත්තරයක් නේ ගෝරිල්ලා. හොඳට ලොම් තියෙනවනේ. ගෝරිල්ලා. ඕන තව ලියන්න පුළුවන් මුවා ලියත හැකි. වවුලා ලියත හැකි. වවුලගෙත් යම් කිසි ප්‍රමාණයක් තටු වල හැරුණාම වෙන තැන් වල තියෙනවා. මොලුස්කා කාණ්ඩයට අයත් ජීවියෙකු නම් කරන්න. මොලුස්කාවෙක්. පළවෙනි එක්කෙනාම ගන්න පුළුවන් දෙපියම් බෙල්ලා. දෙපියම් බෙල්ල කියන්නේ මොලුස්කාවේ කටපියල්ලා දෙපියම් බෙල්ලා හංගොල්ලා ගොළු බෙල්ලා බූවල්ලා මේ වගේ සත්තු අටපියල්ලා දෙපියම් බෙල් මේ මොලුස්කාවටයි අයිති වෙන්නේ. එතකොට දෙපියම් බෙල්ලා. දෙපියම් බෙල්ලා. ඊළඟට ස්තන ග්‍රන්ථි සහිත ඔබ දන්නවා ස්තන ග්‍රන්ථි තියෙන කාටද? ශීරපායින්ට. ඉතින් ඔයාලට ඕනනම් ලියන්න පුළුවන් ගෝරිල්ලා, වවුලා, මුවා මේගොල්ලෝ ලියත හැකි. අපි ලියමු මුවා. මුවාව ලියමු. බාහිර සැකිල්ලක් සහිත ජීවියෙකු නම් කරන්න. බාහිර සැකිල්ලක් තියෙන්නේ කාටද? බාහිර සැකිල්ලක් කියන එක තියෙන්නේ ඇත්තටම ආත්‍රපෝඩාවන්ට. එතකොට ආත්‍රපෝඩාවේ කියනවා මෙතන කවුද? ගෝනුස්සා. නිඩාරියා කාණ්ඩේ මෙඩුසා ආකාරයට උදාහරණයක්. මෙඩුසා කියන්නේ ඇත්තටම වතුරේ පීනගෙන යන නිඩාරියා ආකාර. හරි. එතකොට ලොඩියා තමයි උත්තරේ. ලොඩියා කියන්නේ ජෙලිෆිෂ්. ලොඩියා කියන්නේ ජෙලිෆිෂ්. ලොඩියා. දැන් හොඳට රත් වෙන්න මේ හොඳට ඔලුවට වදිනවානේ. ඇයි? දැන් ප්‍රශ්න එක දෙවෙනි පාඩමෙන් ප්‍රශ්න කරගෙන යනවා. ඉතින් ලොඩියලා අරගොල්ලෝ මේගොල්ලෝ දැන් එහෙම්මෙන් ඔලුවට එනවා. හරිද? දැන් මේ මතක් කිරීම පළවෙනි වාරේ කරපු ඒවා නෙමෙයි. ප්‍රශ්න ඉතුරු වෙච්ච එක හොඳයි මේ පාර කරන්න නේද? දැන් ආයි මාස දෙකකින් ඔයගලන්ට විභාගේ පැවැත්වෙනවා. ඉතින් මේවා පොඩ්ඩක් බ්‍රෂ් අප් වෙලා තියෙන්න ඕනේ. ආයි ඔලුවට ඇවිල්ලා තියෙන්න ඕනේ. ආයි පාඩම් කරන්න ඕනේ. දැන් ලෑස්ති වෙන්න ඕනේ විභාගෙට. ඉස්කෝලවල විභාග මොනවා කරයිද අපි දන්නේ නැහැ. තාම මේවයි හොඩුවාවක්වත් නැහැ නේ ඉස්කෝලවල. දැන් මම හෙට ඉස්කෝලේට පොඩ්ඩක් යන්න හිතාගෙන ඉන්නවා. ගිහින් එන්න. නමුත් ඉස්කෝලවල මොන වගේ උගන්වයිද මට නම් තේරෙන්නේ නැහැ කවදා කොහොම කරන්නද කියලා නේ. ලේසි නෑ. හරි විනාඩියක් දෙන්න. ඔව් බෝඩ් එකක් ගන්න. එතනද ඉන්නේ? ඉන්නවා. මට විනාඩියක් දෙන්න. එතක ඔයගොල්ලෝ කරපු නැති අය කරන්න මට විනාඩියක් ඕන දැන්. හරි. මම ටක් ගාලා එනවා.
හරි හොඳයි ඊළඟට යන් තව තියෙනවා එකනේ ඔව් අරිය සම්මිතියක් සහිත දංශක කෝෂ්ඨ ඇති ජලජ ජීවියෙකු නම් කරන්න දැන් උතන අරිය සම්මිතියක් තියෙන එකම ජීවියා කවුද ලොඩියා විතරයිනේ වෙන කවුරුවත් නැහැ නේ වෙන එකකින් නැහැනේ හරි හයිඩ්‍ර ලියත හැකි හයිඩ්‍රත් ලියන්න පුළුවන් දෙන්නම ඕන දෙන්නගෙන් කැමති එක්කනේ ලියන්න පුළුවන් හරි දැන් මේකට හැබැයි මේ මෙඩුසා ආකාරය කියන එකට හයිඩ්‍ර ලියන්න බෑ හරි හයිඩ්‍ර එක තැනකට හයි වෙලා හැදෙන සතෙක් එතකොට මෙතෙන්ට ඕන නම් ලොඩිය ලියන්නත් පුළුවන් ලොඩියා නෙවෙයි ලොඩියා පියාපත් සහිත ආත්‍රපෝඩාවේ ඒ කියන්නේ පියාඹන්න පුළුවන් ආත්‍රපෝඩාව කවුද සමනලය මේ සමනලය පූර්වගාත්‍රා පියාපත් බවට පත් වූ ජීවියෙක් නම් කරන්න අන්න මෙතන ඉන්නවා පූර්වගාත්‍රා කියන්නේ ඉස්සර අත් දෙක පියාපත් උනේ කවුද මේ වවුලා පූර්වගාත්‍රා පියාපත් බවට පත් වෙලා තව හංසයා පූර්වගාත්‍රා පියාපත් බවට පත් වෙච්ච අය ඉස්සර අත් දෙක පියාපත් බවට පත් වෙච්ච අය හරි පක්ෂීන්ම වෙනවේ දැන් වවුලාගේ පූර්වගාත්‍රා පියාපත් වෙලා තියෙන්නේ ඒකනේ උඩ පියාඹන්න පුළුවන් වෙලා තියෙන්නේ ඊළඟට හංසයා ලියන්නත් පුළුවන් හරි සියලුම පක්ෂීන්ගේ පූර්වගාත්‍රා කියන්නේ ඉස්සර අත් දෙක පියාපත් වෙලා තමයි තියෙන්නේ හරි ඉතින් ඔබට කැමති එකක් ලියන්න පුළුවන් හංසයා ලියමු වවුලා ලියන්නත් පුළුවන් වැරදි නෑ හොඳේ හොඳයි 11 වෙනි ප්‍රශ්නයට අපි යන් 11 වෙනි ප්‍රශ්නය ගන්න ඊට සතුන් හඳුනා ගන්න පොදු ලක්ෂණ පදනම් කරගෙන විද්‍යානුකූලව සිදු කරන වර්ගීකරණයක් අනුව මොවුන් ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න වෙන් කර කිරීමට හේතු වූ මූලික ලක්ෂණය කුමක්ද එසේ වෙන් කිරි දැන් ඔබ දන්නවා මේගොල්ලෝ වෙන් කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙක තමයි පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන් වෙන් කරන්න හේතු වුණු ප්‍රධානම සාධකයේ ලක්ෂණය තමයි කොඳු වැඩ පෙළක් තිබීම හෝ නොතිබීම හරි ඉතින් මේගොල්ලන්ගේ නම් ටික ලියන්නට ඕනේ නම් ටික ලියන්න ඕනේ ඉතින් මේගොල්ලන්ගේ නම් මෙයා කවුද පත්තෑ නෙවෙයි මේ ඇවිල්ලා පත්තෑ පණුවා පත්තෑ පණුවා නැත්තම් මෙයාට නිරේස් කියලාත් කියනවා නිරේස් මේ ඇවිල්ලා බූවල්ලා මෙයා ඇවිල්ලා අපිට කියන්න පුළුවන් ගෙම්බා මෙයා ඇවිල්ලා මෝරා මෙයා ඇවිල්ලා කිඹුලා මේ ඉහත සඳුන් හඳුනා ගන්න මෙයා කවුද මෙයා ඇවිල්ලා අර ඕගොල්ලන්ගේ පොතේ තියෙන කැසොවිරි කියන සත්වයා කැසොවිරි කියන කෙනා වගේ තමයි පේන්නේ නේ ඔව් දැන් අර ඔළුවේ මෙහෙම මේ කෑල්ලක් තියෙන කැසොවිරිට කැසොවිරි දැන් බලමු පොදු ලක්ෂණ පදනම් කරගෙන විද්‍යානුකූල වර්ගීකරණේ කාණ්ඩ දෙකකට වෙන් කරන්න මොවුන් කාණ්ඩ දෙකකට වෙන් කරන්න අපි කාණ්ඩ දෙකකට වෙන් කරමු මේගොල්ලෝ කවුද පෘෂ්ඨ වංශීන් කවුද පෘෂ්ඨ වංශීන් මෙතන මෝරා කිඹුලා උරගෙක් නේ කැසොවිරි ගෙම්බා ඊට පස්සේ අපෘෂ්ඨ වංශීන් කවුද ඉන්නේ පත්තෑ පණුවා බූවල්ලා ඒ දෙන විතරයි ඊළඟට එම සතුන් අයත් වන කාණ්ඩ සතුන් ඉදිරියේ ලියා දක්වන්න ඊට අමතරව මෙතන කියන්න ඕන තව මේක වෙන් කිරීමට හේතුව මොකක්ද ඒකත් කියන්න එපා කොඳු වැට පෙළයක් තිබීම හෝ නොතිබීම කොඳු වැට පෙළක් තිබීම හෝ නොතිබීම
ඊළඟට මේගොල්ලෝ අයත් තුන කාණ්ඩ මම මෙතනින්ම ලියන්නම්. ඔබ දන්නවා මේ පත්තෑප අණුව අයිති වෙන කාණ්ඩය මොකද්ද? ඇනලිඩා. අනේ නෙවෙයි sorry. ඇනලිඩා නෙවෙයි. ඇනේ ඇනලිඩා. ඌවල් අයිති වෙන්නේ මොන જાතියටද? මොලුස්කා. ගෙම්බා ඇම්ෆීබියා. මේ පක්ෂීන් ආවේස්. කිබුලා රෙප්ටීලියා. මත්ස්‍යයා පිස්කේස්. කේස් හරිනේ. මත්ස්‍යයා පිස්කේස්. ඉතින් හොඳ දැනුමක් තියෙන්න ඕනේ සත්තු ගැන මේක මේ පාඩම කරන්නේ. මේ සත්තු වර්ග මෙයා අයිති වෙන්නේ මේ වර්ගයට, මෙයාගේ ලක්ෂණ මේවා කියලා Tamanට හොඳ ප්‍රබල මතකයක් තියෙන්න ඕනේ. නැත්නම් අමාරුයි මේ ප්‍රශ්න ටික කරන්න. නේද? හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් එච්චරනේ පුතේ ඕගොල්ලන්ට කරන්න නේද? මේ වෙලාවේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ කාලේදී මොකද්ද කරන්න තියෙන්නේ? හැබැයි සමහර ළමයි හරිම දුකයි. හරිම දුකයි. හරි හොඳේ. අම්මලා කතා කරලා කියන මේ අම්මලටත් කන්ට්‍රෝල් නැහැ ගේම් ගහලා. ටීවී එකේ පෙන්වුවා ගේම් ගහලා මේ ටීවී එකෙත් පෙන්වුවේ ගේම් ගහනකොට ඔයගොල්ලෝ මොලේ වෙනස් වෙනවා. දෙමව්පියෝ කියන දේ අහන්නේ නැති ගානට ඒකට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ඒක දුන්නේ නැති වුණාම ඕගොල්ලන්ට දුකක් දැනෙනවා. ඉවස ගන්න බැරි වෙනවා. සමහර ළමයි ඔබ දකින්න නැති අර බෙල්ලි වැල් දාගෙන මැරලා තිබුණා. ටීවී එකේ පෙන්වුවා. ඉතින් ඒ වගේ ලපටි ලාමක සිත් ඇතිවන මහා අනර්ථයකටම යනවා. ඉතින් මේ ගේම් ගහන එක නම් නවත්තන්න ඕනේ. හරි? මම ඒකයි කිව්වේ මාළු ටිකක් ගෙනල්ලා හදන්න කියලා. තේරුණාද? දැන් මාළුවෙක් දෙන්නෙක් හදන එක උන්ට කෑම දාන්න, උන්ගේ චර්යාව නිරීක්ෂණය කරන්න, උන් ඕනනම් ෆොටෝ ගහන්න. හරි? ඒ වගේ දෙයක් කරලා කමන්නේ. ඒක ලොකු ඇබ්බැහි වීමක් නෙවෙයි. අර වගේ ඇස් වලට ප්‍රශ්නයක් ඇති කරන, මොලේ විකෘති කරන ප්‍රශ්නයක් නෙවෙයිනේ ඒක. හරිද? නැත්නම් බලු පැටියෙක් ඇති කරන්න පුළුවන්. හැබැයි ඒක නම් ඉතින් ටිකක් අමාරුයි. බල්ල ජරා කරනවා අම්මලාට තමයි ප්‍රශ්නේ එන්නේ. ඕගොල්ලෝ වස් කරන්නේ නැහනේ. ඒකයි මම ඕගලන්ට මේ උගන්නන අතර මේ වගේ දේවල් කියන්නේ. දැන් ගෙදරට වෙලා ඉන්නේ ඉස්කෝලේ යන්න විදියකුත් නැහැ තාම. මොලේ නිකන් කචල් වෙලා ළමයික් එක සෙල්ලම් කරන්න විදියක් නැහැ. ආය යාළුවෝ සෙට් වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ නේද? ඉතින් ඒක නිසා තමයි මම අර වගේ දෙකක් යෝජනා කරේ ඕගොල්ලන්ට. පොඩි ටැංකියක් පොඩි එකක් අරගෙන මේකට ඉතින් දවස ගෙවෙනවා එතකොට. තේරුණා? හරි? අර වයින් අයින් වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒක කරනවායි කියලා පාඩම් වැඩ තියලා ඒකම කරන්න අරකයි. හරිද? ඒකත් කියන්න ඕනේ. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ. ඉගෙන ගන්න එකත් එම්ම තමයි. ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ. දවසේම 30ෙම වාඩි වෙලා පොත කියවන එකත් ඒ ළමයාගෙනුත් වැඩක් නැහැ. පොත අල්ලන්නේ නැති එකාගෙනුත් වැඩක් නැහැ. මේක ගානකට කරන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට. හරි? මොකද දෙමව්පිය මට සමහර අය කතා කරලා කියනවා. අනේ සර් බලන්න මේ ළමයා අපි කියන දේ අහන්නෙත් නැහැ සර්. මේ ළමයා මේ ගේම්ම ගහනවා ඉවරයි ජීවිතේ. හොඳේ මම මේ කියන දේ හොඳට අහගන්න. හරිද? Tamanට අනාගතයක් ඕන නම් කරුණාකරලා නවත්තන්න. ඇබ්බැහි වුණොත් ළමයි නවත්තන්න බෑ. අපි කිව්වත් ගණන් ගන්න නෑ. දෙමාපියෝ කිව්වත් ගණන් ගන්න නැති. අපි කිව්වම ගණන් ගන්නීය. හරිද? ඇබ්බැහි වුණොත් ඉවරම තමයි ඈ. ආයිති. එහෙම ඉවර වෙච්ච අය මම දන්නවා දැකලා තියෙනවා. අපිත් එක එකට ඉගෙන ගත්ත අය සල්ලි තියන අය. දෙමව්පියෝ අරන් දෙනවා කම්පියුටර්. අපිට ඒ කාලේ කම්පියුටර් තියා මේ ඔර්ලෝසුවක්වත් තිබුණේ අතට බඳින්න. හරිද? ඉතින් මේ ඉවර වුණා. ඒ ළමයි ඉතින් ඔය කම්පියුටර් වලට ඇබ්බැහි වෙලා ගන්නම දෙයක් නැති වුණා. මම ඕගොල්ලන්ට කියන්නේ කම්පියුටරේ අවශ්‍ය දෙයක්. නමුත් ඒක අවශ්‍ය දෙයට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න ඕනේ. කරුණාකරලා මට මේ ඔළුවට ආව මේ වෙලාවේ අර අම්මලා කීප දෙනෙක් කතා කරපු නිසා සර් මේ ළමයා වැඩ කරන්නේ නැහැ සර්. මේ පොත්සර්ගේ පන්තියට නම් හැමදාම එනවා ආසාවෙන්. හැබැයි පන්තිය ඇරලා වැඩ ටික කරන්නේ නැහැ මොකුත්. පන්තිය අහගෙන ඉන්නවලු ලියනවලු. එහෙම නෙවෙයි දරුවෝ කල්පනා කරන්නකො පොඩ්ඩක්. හරි මොලේ පොඩ්ඩක් කල්පනා කරලා ඔළුවක් තියෙනවා නම් තේරෙන්න ඕනේ මම මේක කළා හරියන්නේ නැහැ. මං ඉගෙන ගන්න කාලේ මේ ඉන්නේ මං ඉගෙන ගන්න ඕනේ කියලා. හරි ඊළඟ ප්‍රශ්නය. පහත රූපයේ දැක්වෙන්නේ නිඩාරියා දේහේ ස්වරූපයකි. ඔව් මේ ඉන්නේ මුහුදු මලක්. එම සත්වයා නම් කරන්න A හා B නම් කරන්න. එම් සත්වයක් නම් කරන්න ඕනේ A හා B නම් කරන්න. සත්වයා කවුද මේ? මුහුදු මල. A කියන්නේ මොකද්ද? මුඛය. ඒකෙන් තමයි කන්නේ. මුඛය. හැබැයි මේකට මුඛයම නෙවෙයි මේකට අපි කියන්නේ
මෞක ගුදය කියලා. මෞක ගුදය. මේක ඇත්තටම මුඛයයි ගුදයයි දෙකම එකයි මෙයාගේ. කට කන්නෙත් මෙතනින් කාපුවා යන්නෙත් මෙතනින්. හරිද? හරිද? නමුත් අපි මුඛය කියලා තමයි සාමාන්‍ය ඇත්තටම මේගොල්ලෝ පොත්වල තියෙන. නමුත් මේක මුඛයට අමතරව මෙයාගේ අපද්‍රව්‍ය පිට කරන තැනත් මේකමයි. මෙයාගේ වෙන දැන් අපේ ආහාර මාර්ගයේ කන්න තැනයි යන්න තැනයි වෙනම තියෙනවා. මෙතනින් කෑම ඒවා දිරාප මේ උරාගෙන ඉතුරු ටික එළියට යන තැනක් තියෙනවානේ ගුදේ. මෙතනින් කනවා කාලා මේ බටේ දිගේ ගිහලා ජීර්ණ වෙලා ඉතුරු ටික මෙතනින් යනවා. මුංගේ කන්න තැනයි යන්න තැනයි කියලා දෙකක් නැහැ. කන්නෙත් මෙතනින් යන්නෙත් මෙතනින්. ඒකයි වැඩේ. හරිද? යනවා කියන්නේ මල පහ පිට වෙන තැනනේ. ඊට පස්සේ ග්‍රාහිකා තියෙනවා. මේ තියෙන මේ අඬු වගේ වට කියන්නේ ටෙන්ටකල්ස් නැත්නම් අපි කියනවා ග්‍රාහිකා. ඒ වයින් තමයි යා සතු ගොදුරු කරලා මේකෙන් අල්ලගෙන බොක් ගාලා කට ඇතුළට දාගන්න. හරි? ළමයි දෙන්නෙක් අත උස්සන් ඉන්නවා. ඇයි? නදෙව් මොකද පුතා? ඔව්. ඒකට සර් සිලෝමාන්ත්‍රය කියලා කියන්න බැරිද? සීලෝමාන්ත්‍රය නෙවෙයි නේද පෙන්නලා තියෙන්නේ මෙතන. සීලෝමාන්ත්‍රය කියන්නේ මැද කොටස. මට පේන විදිහ ඉන්න බලන්න. මම දැක්ක විදිහට නෑ බෑ. මේ මෙතන තියෙන්නේ කට පෙන්නලා තියෙන්නේ. සීලෝමාන්ත්‍රය කියන්නේ මෙතන ඈ. මෙන්න මෙතන. ඉන්නකෝ මේ. සීලෝමාන්ත්‍රය කියන්නේ මේ මැද කොටස මෙතන. මේක තමයි මේ කුරේ තමයි සීලෝමාන්ත්‍රය. මේ පෙන්නලා තියෙන්නේ මෙතන කට. ඊළඟට හරි නේද? එච්චරයිනේ. මනුෂ්‍යත් අත උස්සන් ඉන්නවද? මට පේන්නේ නෑනේ. හරි. ඒ හා බී එක ලකුණු කරා හරිනේ. ඊට සත්වයාගේ දැකියාගේ ස්වරූප දෙක මොනවද? එම ස්වරූප දෙක සතු විශේෂ ලක්ෂණ ලියන්න. දැන් මේ සත්වයාගේ ස්වරූප දෙක මේ ජීවී ආකාරවල මේ කියන්නේ මිනිදාරියාවන්ගේ ස්වරූප දෙක. එකක් තමයි මොකද්ද? භූභා ආකාරය. භූභාවා. අනිත් එක තමයි මෙඩුසා. මේ නිදාරියාවන්ගේ ආකාර දෙකක් තියෙනවා. සමහර අයගේ භූභාවා ප්‍රමුඛව පවතිනවා, සමහර අයගේ මෙඩුසා පවතිනවා, සමහර අයගේ මේ දෙකම තියෙනවා. හරි ඔරීලියා කියලා සතෙක් ඉන්නවා මේ දෙකම අපිට දකින්න පුළුවන් ඔරීලියා. ඒවා උගන්නන්න නැහැ, ඔයගලන්ට දාලා නැහැ. හරි. එතකොට මේ භූභා ආකාරයේ විශේෂ ලක්ෂණ මොනවද? භූභාවා සංචරණය කරන්න බෑ. ඔජ්ජීවිතයක් තමයි අර මේ ඉන්නේ භූභා ආකාරය. මෙඩුසා කියන්නේ ජෙලිෆිෂ් වගේ අවස්ථාව. එයාට සංචරණය කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. මැමේලියා කාණ්ඩයේ බොහොමයක් සතුන් භෞමිකව හා රුක්වාසීව ජීවත් වූද සුවිශේෂී පරිසරවලට ජීවත් වන සතුන් දැට. එවැනි ජීවීන් 10නෙකු දෙදෙනෙකු එතන ඉන්නේ. 19 කියලා ගන්න. දෙදෙනෙකු සඳහා උදාහරණ ලියා ජීවත් වන පරිසරයේද සඳහන් කරා. දැන් මේ රුක්වැසි ගොඩක් මේ මැමේලියාවන් ඉන්නේ ගස්වල. වාඳුරෝ, ගෝරිල්ලෝ, රීරාව්, සීපන්සි ඔව්. එහෙම නැත්නම් ගොඩබිම. නමුත් එහෙම නැතුව මැමේලියාවන්ගේ වෙනත් පරිසරවල ජීවත් වෙන අයත් ඉන්නවා. හරි. දෙකක් ලියන්නලු. දැන් උදාහරණයක් තමයි තල්මසා. කොහෙද ජීවත් වෙන්නේ? සාගරේ, ජලයේ. නැත්නම් ඩොල්ෆින් ලියන්නත් පුළුවන් සාගරේ. ඊට පස්සේ වවුලා. කොහෙද ජීවත් වෙන්නේ? ශාක එහෙම නැත්නම් ගුහා මත. ගුහාවල ජීවත් වෙනවා. හරි. ගුහාවල. ඊළඟට පනහලු නෙවෙයි පෙනහලු මගින් ශ්වසනය සිදු කරන සත්ව කාණ්ඩ මොනවාද? ඉන් එක් කාණ්ඩයකට අයත් සතුන්ගේ මූලික ලක්ෂණ 3ක් ලියන්න. දැන් පෙනහලු වලින් ළමයි ශ්වසනය කරන සත්ව කාණ්ඩ මොනවද? එක්කෙනෙක් තමයි උභයජීවියානේ. තව උරගයා. තව පක්ෂීන්. තව ඕන ශීරපායින් ලියන්නත් පුළුවන්. 3යි අහන්න. සත්ව ඔක්කොම අහන්න. ශීරපායි. මේ හැමෝටම පෙනහැලි තියෙනවා. දැන් මේ දීලා තියෙන එක් කාණ්ඩයකින් සතු මූලික ලක්ෂණ 3ක් ලියන්න.
ඉතින් ඔයාලට කැමති එක්කෙනෙක් තෝරගෙන ඔයගොල්ලෝ අච්චු පොතේ මේවා දීලා තියෙනවා. අපි ඕන එකක් ලියමු. අපි ගමු පක්ෂීන්. මොනවද පක්ෂීන්ගේ ලක්ෂණ? පිහාටු පීටයි. පිහාටු ඇත. ලෝකේ පිහාටු තියෙන පක්ෂීන්ට විතරමයි. පිහාටු. තව මුකේ දත් නොපීටයි. කටේ දත් නැහැ. තව හොටක් ඇත. තව අනාකූල දේහ ඇඩයක් ඇත. මේ වගේ තුනයි ලියන්න මම කීපයක් ලිව්වේ ඈ. හොඳයි. එතකොට ළමයි ඔන්න අපි කරලා තියෙනවා එතකොට 12 වෙනි ප්‍රශ්නේ දක්වා 12 වෙනි ප්‍රශ්නේ සිට තමයි අපිට ඊළඟ දවසේ ඉඳලා සාකච්ඡා කරන්න තියෙන්නේ 12 වෙනි ප්‍රශ්නේ සිට ඊළඟ දවසේ කියන්නේ අද හවසට අපි තනිකර පාඩම තමයි යන්නේ ඈ. ප්‍රශ්න පත්‍ර කරානේ දැන් අද දවසේ උදේවරුේ නම නේද? නිසා ලබන සතියේත් උදේවරුේ මේ විදිහට ප්‍රශ්න පත්‍ර පොත අපි කරගෙන යනවා. විශේෂයෙන් ශාකවල ඉරිගහන් ටික විතරයි කරලා තියෙන්නේ අපි. ලියන ප්‍රශ්න එකක්වත් කරලා නැහැ මට මතක විදිහට. ශාක විවිධත්වයේ යටතේ ඒ ටික අපි පටන් ගන්නවා ලබන සතියේ පුළුවන් වෙන විදිහට. හරි ඒවා ඔයගොල්ලෝ කරලා තියන්න. පිළිවෙලටයි යන්නේ. එක් එක් පාඩම ඉවර. දැන් පළවෙනි පාඩමේ ඔක්කොම ඉවරයි. දැන් මේ දෙවෙනි පාඩමේ ලබන සතිය වෙනකොට අපි ඉවර කරනවා දෙවෙනි පාඩමේ ඔක්කොම ටික. ඒ විදිහට මේ ප්‍රශ්න පොත ඔක්කොම අපි කරනවා. ඉවර කරගෙන යනවා අපිට සති 8ක් විතර තියෙනවානේ. ওই සති 8න් ඉස්කෝලේ පටන් ගන්න ඉඳන් ඊට කලින් කොහොම හරි අපි මේ පාඩම් පොත් තුනම ඉවර කරනවා. හරි? අමතර පන්ති දාලා රැයට හරි කරලා අවසන් කරනවා. ඉතින් ඕගොල්ලෝ සම්බන්ධ වෙන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙතෙක් සම්බන්ධ වෙලා සිටපු සෑම ළමයෙකුටම සුබ දවසක්. අපි නැවත හවස හම්බ වෙමු. හවස 7ට.